පරිමාව හා කාලය. පොතේ මම 9 ශ්‍රේණිය ටිකක් පොඩ්ඩක් සාරාංශගත කරලා ඉන්න. පරිමාව විද්‍යාවේ පරිමාව අර්ථ දක්වන්නේ කොහොමද පුතේ ඔයගොල්ලෝ? පරිමාව කියන්නේ විද්‍යාවේ ඔයගොල්ලෝ පරිමාව අර්ථකථනය කරනවනේ කොහොමද පුතේ? පරිමාව කියන්නේ පරිමාව කියන එක විද්‍යාවේදීත් කියනවා. යම් වස්තුවක පදාර්ථ ප්‍රමාණය. ඔව්. නැත්නම් පදාර්ථ නැත්නම් යම් වස්තුවක් මේ අවකාශය ගන්න ඉඩකඩ ප්‍රමාණයනේ. යම් වස්තුවක් අවකාශය ගන්න ඉඩකඩ ප්‍රමාණයට කියනවා පරිමාව කියලා. පරිමාමයින ප්‍රධාන එකක දෙකක් තියෙනවා. මොකද්ද පුතේ? එකක් පරිමාමයින එක එකකයක් මොකද්ද? මොකද්ද පුතේ? පරිමාමයින එක එකකයක් අපි මොකද මේ පරිමාමයින එක එකක තමයි ඝන සෙන්ටිමීටර අනිත් එක ඝන මීටර. හරි රයිට්. ධාරිතාව කියන්නේ මොකද්ද? ධාරිතාව කියන්නේ පරිමාවේ ධාරිතාව වෙනස. පරිමාව කියන්නේ යම් වස්තුවක් අවකාශය ගන්න ඉඩකඩ ප්‍රමාණයට කියනවා පරිමාව. පරිමාමයිනේ ඝන සෙන්ටිමීටර ඝන මීටර. ධාරිතාව කියලා කියන්නේ යම් භාජනයක් සම්පූර්ණයෙන් පුරවන්න අවශ්‍ය ද්‍රව ප්‍රමාණය. දැන් ওই බෝතල් වල ගහලා තියෙන මිලිලීටර් 500යි කියලා. ඒකේ තේරුම මොකක්ද? මේ භාජනය සම්පූර්ණයෙන් පුරෙව්වහම ඒකේ ද්‍රාවණය තියෙනවා මිලිලීටර් 500. ඒ භාජනයේ ධාරිතාව කියන්නේ මේ භාජනයට දාන්න පුළුවන් උපරිම ද්‍රව ප්‍රමාණය. බෝතලයක පරිමාව 500යි කියලා ගහලා තිබ්බොත් ධාරිතාවයෙන් කියන්නේ මේ භාජනයට දාන්න පුළුවන් උපරිම ද්‍රව ප්‍රමාණය මිලිලීටර් 500. ඒ කියන්නේ මේ භාජනයට අල්ලන ද්‍රව ප්‍රමාණය. හරි. දැන් ධාරිතාවමයින එකක දෙකයිනේ මිලිලීටර් ලීටර්. එයාද ඔකට මාතකදී පරිමාමයින එකකයි ධාරිතාවමයින එකක අතර සම්බන්ධය ගොඩනගනවා. ඒක පොඩ්ඩක් මතක් කරගන්න වෙනවා. ඒ කියන්නේ ඝන සෙන්ටිමීටරුයි මිලිලීටරුයි අතර සම්බන්ධය. ඊට ඝන මීටරුයි ලීටරුයි අතර තියෙන සම්බන්ධය. 9ක තිබ්බා. ඊට පස්සේ ඔකට ඉගෙන ගත්තා 9දී ඝනකාභයක පරිමාවහන සූත්‍රය. ඝනකාභයක පොඩි කාලේ පරිමාවහන සූත්‍රය කිව්වේ දිග වැඩි පල්ල වැඩි උස. නැත්නම් අපි දිග වැඩි කිරීම පල්ලට කියනවා පතුල. පතුලේ වර්ගඵලය වැඩි කිරීම උස. ගණිතයේ ওই පතුලට වැඩි හරියක් කියන්නේ ලොකු පන්තියේ ළමයි හරස්කඩ වර්ගඵල වැඩි කිරීම උස. ඔන්න ඔය චුට්ට ආයෙ පොඩ්ඩක් මතක් කරගෙන ඊට පස්සේ අපිට දෙන්නේ පරිමාව වෙනස් වීමේ ශීඝ්‍රතාවය තමයි 10 දී කතා කරන්න තියෙන්නේ. ඒ ටික කතා කරන්න කලින් අපි අර චුට්ට ආරම්භය කරමු නේ. රයිට්. පොතේ ලියන්න පරිමාව කියලා ලිව්වද මාතෘකාව? ලියන්න මෙහෙම පරිමාව කියන එක. අද කට්ටිය නම් අඩුයි වහිනවත් දන්නේ නැහැ ඉතින්. ලියන්න පරිමාව යම් වස්තුවක් අවකාශයේ ගනු ලබන යම් වස්තුවක් අවකාශයේ ගනු ලබන ඉඩකඩ ප්‍රමාණයට පරිමාවයි කියනු ලැබේ. ඔයගොල්ලෝ 9 පොතේ හිටියනම් 9 කාලේදී ඔය සටහන් ටික ඇති මන් දී. යම් වස්තුවක් අවකාශයේ ගන්න ලබන ඉඩකඩ ප්‍රමාණයට පරිමාවයි කියන්නේ. පොතේ ඊට පස්සේ ඔයගොල්ලෝ ඇටි ලියන්නේ පරිමාමයින එකක් කියලා මේ දෙක ලියන්න. පරිමාමයින එක එකක් ඝන සෙන්ටිමීටර අනිත් එක ඝන. පරිමාමයින එකක් කියලා එක ලියන්නේ. පොතේ කාට හරි මතකෙන් කියන්නේ එක ඝන මීටර එකකට ඝන සෙන්ටිමීටර කීයක් තියෙනවද? අපි ඔගේ ඒ කාලේ ඔප්පු කරගත්තා. එක ඝන මීටර එකකට ඝන සෙන්ටිමීටර කීයද පුතේ? දන්න ළමෙක් කවුරුත් නැද්ද? එක ඝන මීටරයකට ඝන සෙන්ටිමීටර කීයද? ලක්ෂයයි.
ලක්ෂය නෙමෙයි නේද? මතක නැත්. හසිනි කොච්චරද? දෙවුනි කොච්චරද? ලක්ෂ 10යි. ලක්ෂ 10ක් කියන. ඇයි දන්නවද ඒක හැදෙන්නේ මෙහෙමනේ. 1 මීටරයකට සෙන්ටිමීටර් 100නේ පස්සේ දු. මේක ඔයගොල්ලෝ දන්නවනේ. මේ ඝන මීටර කියන එක විහිදුවක්. 1යි ඝන මීටර කියන එකේ තේරුම තමයි 1 මීටර වැඩි කිරීම 1යි දීර්ඝ එකක් වෙච්ච පළ එකක් වෙච්ච උස එකක් වෙච්ච කියන අදහස ගන්න. එක්වරක් 1 මීටර නම් ඝන මීටර වෙනවා. එහෙනම් පුතේ මේක 1 මීටරයක් කියන්නේ සෙන්ටිමීටර 100. ආයි 1 මීටරයක් කියන්නේ සෙන්ටිමීටර 100. ආයි 1 මීටරයක් කියන්නේ සෙන්ටිමීටර 100. එතකොට ඔකට 100න් තුනක් වැඩි කරොත් එන්නේ ඝන සෙන්ටිමීටර කියලා. බලන්න. 100න් ඝන සෙන්ටිමීටර. මෙතන බිංදු 2යි මෙතන බිංදු 2යි මෙතන බිංදු 2යි පස්සේ ඔක්කොම බිංදු 6ක් කියන. එක්වරක් 1 එක්වරක් 1. එන එක ඝන මීටරයක් කියන්නේ පුතේ ඝන සෙන්ටිමීටර මිලියනයක්. 1.6යි ලක්ෂ 10ක් කියලා කිව්වත්. පොඩ්ඩක් ඕක ලියාගන්න. පරිමාවයිනේ එක කියලා ලියන්න ඝන සෙන්ටිමීටර ඝන මීටර එක ඝන මීටරයක් ඝන සෙන්ටිමීටර මිලියනයි. ඕකත් පුතේ එතනම ලියාගන්නකෝ. පොඩ්ඩක් පරණ දේවල් පොඩ්ඩක් මතක් කරගෙන යන්න කට්ටිය ටිකක් අඩු හින්දා අය සම්බන්ධ වෙයිද කියලා බලන්න. මේ හසිනි මට ඔයා පේපර් එක දුන්නේ නැද්ද විභාග කරලා පන්තියට ගෙනල්ලා දුන්නේ නැද්ද? මේ සතියේ ගෙනත් දෙන්න ඉන්නසේ අමතක වුණා. හරිද පුතේ? මට පේපර් ගෙනල්ලා දීලා නැහැ සමහර අය මම ඔය බැලුවාම මම දැක්කේ සමහර අයගේ පේපර් නැහැ. සඳලි ගෙනල්ලා දීලාද දිනෙත්‍යා? සඳලි ඒක තමයි පේපර් එකේ නම ගුරුවක් නැහැ මට ගෙනල්ලා දීලා තියෙන්නේ. යසිරු තිබ්බා, යලින්දි තිබ්බා, දෙවනි තිබ්බා, උමායා තිබ්බා, පසිදුගේ තිබ්බා, අදීපගේ තිබ්බා. ප්‍රාර්ථනා විභාගය ඇල්ලිව නැද්ද පුතේ? ලිව්වට ප්‍රාර්ථනාගේ නම් මට මතක නැහැ. යස්මින් ඉස්මක තිබ්බද? දුන්නා සර්. දෙන්නගෙම? ඔව් සර් දෙන්නගෙම ගෙනත් දුන්නා. මට පොඩේ මතක නැහැ දෙන්නගේ නම්. භාග්‍යගෙන තිබ්බා. වගේ භාග්‍යයේ භාග්‍ය ඔයා දිසානායකට කවුරුද කියලා බලන්න භාග්‍යයකට. හරි ඉවරයි නේද? පොතේ ගන්න මාතෘකාව ධාරිතාව. ධාරිතාව පොතේ ධාරිතාව කියන එක ලියන්න තේරුම් කරගන්න හරිනේ ධාරිතාව. හරි. යම් භාජනයක් සම්පූර්ණයෙන් පිරවීමට අවශ්‍ය ධාරිතාව යම් භාජනයක් සම්පූර්ණයෙන් පිරවීමට අවශ්‍ය යම් භාජනයක් සම්පූර්ණයෙන් පිරවීමට අවශ්‍ය යම් භාජනයක් සම්පූර්ණයෙන් පිරවීමට අවශ්‍ය ද්‍රව ප්‍රමාණය
ද්‍රව ප්‍රමාණය යම් භාජනයක් සම්පූර්ණයෙන් පිරවීමට අවශ්‍ය ද්‍රව ප්‍රමාණය යම් භාජනයක් සම්පූර්ණයෙන් පිරවීමට අවශ්‍ය ද්‍රව ප්‍රමාණය එම භාජනයේ ධාරිතාව ලෙස හඳුන්වනවා. එම භාජනයේ ධාරිතාව ලෙස හඳුන්වනවා. යම් භාජනයක් සම්පූර්ණයෙන් පුරවන්න අවශ්‍ය ද්‍රව ප්‍රමාණයට කියනවා ඒ භාජනයේ ධාරිතාව. ඒ භාජනය සම්පූර්ණයෙන් පෙරුණාට පස්සේ ඒ භාජනය ඒකට කියන්නේ පෙරෙන්න අවශ්‍ය ද්‍රව ප්‍රමාණයට කියන්නේ ඒ භාජනයේ ධාරිතාව. පරිමාව කියන්නේ යම් වස්තුවක් අවකාශය ගන්න ඉඩකඩ ප්‍රමාණය. ඔය දැන් සම්බන්ධ වෙන අයට පොතේ අපි කරන්නේ පරිමාව හා කාලය කියන කොටස ගෙදර වැඩ ගන්න කරලා මම මේ 9 සාරාංශ කරන්නේ මේ පරිමාව කියන්නේ යම් වස්තුවක් අවකාශය ගන්න ඉඩකඩ ප්‍රමාණය පරිමාවයිනේ ඒකක දෙක මෙන්න. එතකොට මේ දෙකේ එක ඝන මීටරයකට ඝන සෙන්ටිමීටර මිලියනයක්. ධාරිතාව කියන එක මේ දැන් කිව්වා ධාරිතාව කියන්නේ යම් භාජනයක් සම්පූර්ණයෙන් පෙරවීමට අවශ්‍ය ද්‍රව ප්‍රමාණය. ඒකට ධාරිතාව කියනවා. දැන් ධාරිතාවමයි ඒකක මිලිලීටර ලීටර. 1 ලීටර එකකට මිලිලීටර 1000. ඕක ලියාගන්න. ධාරිතාවමයි ඒකක කියලා මේ දෙක කියලා මේ. මම මේ 9 ශ්‍රේණියේ සාරාංශගත කරලා 10ට එන්න යන්නේ. ලියාගත්තද පුතේ හරිද මෙතන ලියන්නේ දැන් ලියන්න පුතේ යටින් පරිමාව හා ධාරිතා අතර ඒකක සම්බන්ධය පරිමාව හා ඔයගොල්ලෝ 10 පොත් බැලුවොත් 9 පොත් බැලුවොත් මේක ඇති පරිමාව හා ධාරිතාව අතර ඒකක සම්බන්ධය ඒකක සම්බන්ධය පුතේ ඔකට මතක ඇති එකක් ලියලා කොටු කරගන්න ඇරියද එක ඝන සෙන්ටිමීටර පරිමාවයින එක කියන්නේ ඝන සෙන්ටිමීටර ධාරිතාවයින එක කියන්නේ මිලිලීටර ඔය දෙන්න අතර සම්බන්ධය එක ඝන සෙන්ටිමීටරයකට මිලිලීටර කීයක් තියෙනවද අපි ඔප්පු කරලා කරා ඔය දැන් නම් ඉතින් කියනවා විතරයි එක ඝන සෙන්ටිමීටරයකට මිලිලීටර කීයද 1යි ඔය ඝන සෙන්ටිමීටරුයි මිලිලීටරුයි සමානයි එක ඝන සෙන්ටිමීටරයකට මිලිලීටර කීයද පුතේ තියෙන්නේ 1යි කොයි හරි ස්ථිරාංක ඝන සෙන්ටිමීටර 10යි කියලා තිබ්බොත් එතන දාන්න පුළුවන් මිලිලීටර 10යි කියලා. කොයි හතරක මිලිලීටර 10යි කියලා තිබ්බොත් ඒක දාන්න පුළුවන් ඝන සෙන්ටිමීටර 10යි කියලා. ඒ දෙන්න සමානයි. එක ඝන මීටරයකට මේ දෙන්න අතර සමානයි. එක ඝන මීටරයකට ලීටර කීයක් තියෙනවද මතකද? ලීටර 10යි. එක ඝන මීටරයකට ලීටර 10යි. ඔන්න ඔය සම්බන්ධයෙන් මතක හිටින්න. රයිට් එහෙනම් පුතේ මෙන්න මේ දෙක වැදගත් අපිට 9 කරපු කරපු එකක් දැන් දිලා ගන්න. එක ඝන සෙන්ටිමීටරයක් මිලිලීටර එකයි. එක ඝන මීටරයක් ලීටර 1000. ඕක මතක් කරන් ගියාම ලේසිද වැඩි ගණන් හදන්න පහසුයිනේ. මොකද පේපර් බැලුවාම තේරෙනවා ළමයි අඩුපාඩු ගොඩක් තියෙනවා කියලා. අපි හිතන වේගෙන් යන්න බෑ කියලා හිතෙනවා. පේපර් බලනකොට ඒක එනෝන්ට. එක ළමයෙක් හිටියා 100න් 100 ගත්තේ මෙතන නෑ ඒක. හරිද? රයිට් පොතේ ඊට පස්සේ ලියන්න මාතෘකාව ඝනකාභයක පරිමාව දෙයි. ඒකත් පොඩ්ඩක් ලියාගෙන දෙමුනේ. ඊට පස්සේ අපි ශීඝ්‍රතාවයට එමු. හරිද?
ලියන්න පුතේ ඝනකාභයක පරිමාවය. ඝනකාභයක පරිමාවය. ඝනකාභයක පරිමාව විදි කීපයකට කියනවනේ හැම විදියක්ම ලියමු එක එක වෙලාවදී එක එක අවස්ථා ඕන වෙනවා. මේවා මේ කෙටි ප්‍රශ්න වලටත් ඕන වෙනවා පුතේ ඒකින්ද හොඳට ඔළුවට ගන්න ඕනේ. හරි. මේ පැත්ත දිග. මේ පැත්ත පළලයි. මේ පැත්ත උස. මේ දිග වැඩි කිරීම පළලට කාට හරි කියන්න පුළුවන් ඕන පතුලේ වර්ගඵලය කියලා නේද? බලන්න පතුලේ වර්ගඵලය. එහෙමත් කියන්න පුළුවන්. හරි එහෙනම් ඝනකාභයක පරිමාව වල සූත්‍රය කියනවා මොකද්ද පොඩි කාලේ කියන රටාවල්දී ඔය ඉස්සෙල්ලාම දිග වැඩි පළල වැඩි උස. එහෙමත් කියනවා. දිග වැඩි පළල වැඩි උස. මේ දිග වැඩි කිරීම පළල කියන්නේ පුතේ මේ ඝනකාභයේ පතුලට එහෙනම් මේ ටික වෙනුවට අපි කියනවා පතුලේ වර්ගඵලය. හරිද? පතුලේ වර්ගඵලය. මේකට වතුර දැම්මහම පතුලට පෙරෙන්නේ පතුලට පෙරලා තමයි උඩ වැටෙන්නේ. එහෙනම් පතුලේ වර්ගඵලය වැඩි කිරීම උස කියලාත් අපිට කියන්න. එහෙම නැත්නම් අපිට තවයි කියන්න පුළුවන් මොකද්ද? පතුලේ වර්ගඵලයට ගණිතයේ වැඩි කරේ කියන හරස්කඩ. එහෙනම් අපි මේකට කියනවා පතුලේ වර්ගඵලය කියනකොට හරස්කඩ වර්ගඵලය වැඩි කිරීම උස කියලා. හරි ඔය හැම විදියක්ම ලියන්නේ කියන්නේ පුතේ. එක එක වෙලාවට එක එක දේවල් පාවිච්චි කරනවා ගාන දීලා තියෙන දත්ත අනුව තමයි ඒක. ඔන්න මේ ටිකක් කරා ඔන්න මම මේ ටික සාරාංශගත කර ඉවර කරා. පොඩි වෙලාවක් ගියා ඉතින්. ඒක කමන්නේ. ඒක මතක් වෙන්න එපේ. කාට හරි අමතක නම් මතකයට හොඳට මතක් කරගන්න පුළුවන් නේ. ඔකට කාද ඉස්කෝලේ පටන් ගන්නෙ 8ද කිව්වේ? ඔව් සර්. 8ද. 8 පටන් ගත්තාම තියෙන ප්‍රශ්නේ තමයි අර බ්‍රාස්වෙන්ද පන්තියේ අවුලක් වෙනවානේ. එකමාරට කරන්න බෑනේ ඒක නේ. කන්තිකට කරන්න. බලමු විකල්පයක්. හරි අර ජ්‍යාමිති මූලධර්ම කරන්නම් මම දැන් දාන්න හිටියා දැන් ඒකත් වෙලාව වෙනස් කරන්න. හරි. පොතේ දැන් මේක අහගෙන ඉන්න මේ කතාව. හරි. අයින් කරන්න හරි. දැන් ඕනම් වාජනයක් ගමු. හිතන්න මම මේ පරිමාව අපි හිතමු ගෙදරක තියෙනවා ටැංකියක්. හරිද? මේ ටැංකියේ අපි හිතමු ලීටර් 100ක් වතුර පිරලා තියෙනවා. හරිද? මේකේ තව එක වතුර පිරෙන බටේ තියෙනවනේ. මේ බටේන්නේ මේකට වතුර වැටෙන්නේ. මේ බටෙන් වතුර දානකොට මේ 100 දැන් 500 දක්වා වැඩි වෙනවා. ඒ කියන්නේ උතුර මට්ටමට ආව කියන්නකො. එතකොට 100 තිබ්බ එක හිතමුකෝ 500ට ආවා කියලා හිතන්නකො. 100ක් පෙන්නලා තිබ්බා. දැන් ජන මට්ටම ඔක්කොම 500ක්. 100ක් තිබ්බේ. දැන් ඔක්කොම 500ක් බාට පත්. මම 600ක් ගන්නද මගේ පාසල. 600ක්. හරිද? එතකොට ඒ සඳහා ගත වෙච්ච කාලය අපි හිතමු මිනිත්තු 10යි කියලා. මේ බටෙන් වතුර දානවා 100ක් වතුර තිබ්බා. හිතන්න 100ක් මේ ටැංකියේ තියෙනවා. මිනිත්තු 10කට පස්සේ මේකේ මේ ධාරිතාව ලීටර් 600ක් කියලා වෙනවා. එතකොට මේ නලයෙන් වතුර වැටීමේ සීඝ්‍රතාවය. සීඝ්‍රතාවය හොයන්නේ මෙහෙමයි. සීඝ්‍රතාවය හොයන්නේ 100ක් තිබ්බ එක 600 වුණා කියන්නේ මිනිත්තු 10. ඉතින් කොච්චර ජල ප්‍රමාණයක් මේකට මේ මිනිත්තු 10ට වැරලාද? ඈ? ලීටර් 500ක්. ලීටර් 500ක්. ඒ 100ට තිබ්බේ 600ක් වුණා කියන්නේ තාම මේ මිනිත්තු 10ට වැරලා තියෙන 100ක් තිබ්බනේ ඔක්කොම 600ක් නෙවෙනවා කියන්නේ මම. එතන 500ක් මේකට වැරලා. මේ 500 වැටෙන්න කොච්චර කාලයක් ගත වුණාද? මිනිත්තු 10ක්. මිනිත්තු 10ක් කියලානේ මම කිව්වේ.
එහෙනම් පරිමාව වෙනස් වීමේ ශීඝ්‍රතාවය. පරිමාව වෙනස් වීමේ ශීඝ්‍රතාවය. හරියද? පරිමාව වෙනස් වීමේ ශීඝ්‍රතාවය. වෙනස් වූ පරිමාව බෙදනවා මොකෙන්ද? ගත වූ කාලය. ශීඝ්‍රතාවය. හරි. එතන මේ බටෙන් වතුර දානකොට 100ක් තිබ්බ ටැංකියට වතුර දැම්මහම මිනිත්තු 10ක් යනකොට මේකේ පෙන්වුම් කරනවා 600යි කියලා පාඩම. එතකොට වෙන පරිමාව වෙනස් වීමේ ශීඝ්‍රතාවය 100 තිබ්බ එක 600 වුණා කියන්නේ කොච්චර වෙනස් වූ පරිමාවෙන්නේ 600ක් වුණා තිබ්බ 100. එතන වෙනස් වෙච්ච ප්‍රමාණය උතනින් හොයා ගන්න පුළුවන් දීතර. ඒ ටික වෙනස් වෙන්න ගත වෙච්ච කාලය මිනිත්තු කීයද? 10යි. මිනිත්තු 10යි. එතන මේ 600ක් වුණා 500ක් තිබෙතර මේ මිනිත්තු 10යි ජලය වැඩ තියෙන ලීටර 500ක් නේ. ගත වෙලා තියෙනවා 500 පිරෙන්න මිනිත්තු කීයද? MIN කියලා දාන්න මිනිත්තු ඈ. බිඳුවට බිඳුවක් කැපෙනවා 50යි ලීටර. මේ MIN වල ඍණ එක උට ගියොත් MIN වල ඍණ එක. එහෙනම් මේක කියන්නේ මිනිත්තුවට ලීටර් 50ක ශීඝ්‍රතාවය. එහෙනම් මේ බටෙන් ජලය වැටීමේ ශීඝ්‍රතාවය කොච්චරද? මිනිත්තුවට ලීටර් 50ක වේගයෙන් තමයි මේකේ ජලය. එතන මේ බටෙන් ජලය ටැංකියට වැටීමේ ශීඝ්‍රතාවය වෙන්නේ මිනිත්තුවට ලීටර්. එහෙනම් ශීඝ්‍රතාවය මයින් ඒකක එකක් තමයි මිනිත්තුවට ලීටර්. නැත්නම් තප්පරයට මිලිලීටර්. නැත්නම් පැයට ලීටර්. ඔය වගේ පැයට. අර වේගයේ එකකේ පැයට කිලෝමීටර්, තප්පරයට මීටර වගේ මේකේ ද්‍රව්‍යමානයන්නේ. එහෙනම් කාලේ යටට යන්නේ කාලේව තමයි. එහෙනම් තප්පරයට මිලිලීටර්. නැත්නම් තප්පරයට ලීටර්. නැත්නම් මිනිත්තුවට ලීටර්. නැත්නම් පැයට ලීටර්. ඔය විදිහට තමයි ශීඝ්‍රතාවය කියන්නේ. එහෙනම් පරිමාව වෙනස් වීමේ ශීඝ්‍රතාවය හොයන්නේ තිබ්බ ප්‍රමාණය 600ක් වුණා කියන්නේ 100ක් තිබ්බ 600 වුණා කියන්නේ 500ක් වැඩිපුර වැඩිලා තියෙනවා. මේ 500 වැඩිලා තියෙන මිනිත්තු 10යි. එහෙනම් පරිමාව වෙනස් වීමේ ශීඝ්‍රතාවය හොයන්නේ වෙනස් වූ පරිමාව ගත වූ කාලෙ. හරි. එහෙනම් අපි ගානක් පස්සේ හදනකොට කොහොම රූපක තහන දැන් හදමු. දැන් අපි නිකන් පරිමාව වෙනස් වීමේ ශීඝ්‍රතාවය විතරක් කියමු. එහෙනම් පරිමාව වෙනස් වීමේ ශීඝ්‍රතාවය වෙන සූත්‍රය තමයි. පරිමාව වෙනස් වීමේ ශීඝ්‍රතාවය වෙනස් වූ පරිමාව ගත වූ කාලෙ. හරිද? ඔකදී. අපි කෙටියෙන් මෙහෙමත් හැබැයි කියනවා. ඔක ලියලා ඉන්න කියහම වෙනස් වෙලා යනවනේ. ශීඝ්‍රතාවයේ සමානයි. හරිද? ශීඝ්‍රතාව සමානයි පරිමාව බෙදීම කාලය කියලා කෙටියෙන් කියනවා. ඒ කෙටි ක්‍රමෙන් ලියා ගන්න. මේක ශීඝ්‍රතාවය සමානයි අර දුර වේගයේ සමානයි දුර බෙදීම කාලය කියන්නේ. ඒ වගේ ශීඝ්‍රතාවය සමානයි පරිමාව බෙදීම කාලය. ඒකේ දුර බෙදීම කාලය මේකේ පරිමාව බෙදීම කාලය. හරිම කතාව පරිමාව වෙනස් වීමේ ශීඝ්‍රතාවය හොයන්නේ වෙනස් වූ පරිමාව ගත වූ කාලය. ඒක ලියලා කෙටි ක්‍රමයකට ලියන්න. නැත්නම් ලකුණු දාලා. හරිද? ඊට පස්සේ ඔක ලියලා ශීඝ්‍රතාවයමයි මේක කියලා ඊට පස්සේ ලියන්න. මනින්නේ ඒක. අර ඕගොල්ලෝ වේගයේ බයින්නේ තප්පරයට මීටර වගේ පැයට කිලෝමීටර වගේ මේක කියන්නේ මිනිත්තුවට ලීටර එකක්. මිනිත්තුවට ලීටර. ඒක ලියන්නේ ලීටර කියලා මිනිත්තුවට කියලා ලියන්නේ MI. තව එකක් ඕනනම් මොකක්ද අනිත් එක පැයට ලීටර. කොහොම හදා ගන්න පුළුවන්ද? ලීටර මෙතන පැයට නම් ලීටර. හරි. එහෙනම් තප්පරයට වෙන්නේ ඔය එකක් හදා ගන්න විදිහයි. මේක ලියලා කොට කරන්න මේක ලියලා කොට කරන්න ශීඝ්‍රතාවමයි මේක කියලා වෙන්නේ. ශීඝ්‍රතාවමයි මේක කියලා වෙන්නේ. අද ශීඝ්‍රතාවය කියලා කියන්නේ ඒ වෙනස් වූ පරිමාව වෙනස් වෙන්න ගත වෙච්ච කාලයක් නිර්මාණය ශීඝ්‍රතාවය.
මොනාරි අහන්න තියෙනවා අහන්න. අපි ගානක් හදලා බලමුකනේ. එතකොට අහන්න තියෙනවද කියලා හොයාගන්න බැරි. හරි මම පළවෙනි ගාන හදන්නම් දෙවෙනි ගාන ඔයගොල්ලෝ හදන්න ගන්න. මේ ගාන නේද? එහෙනම් ශීඝ්‍රතාවය හොයන්නේ වෙනස් වූ පරිමාව වෙනස් වූ කාලයෙන් බෙදෙන. ගත වූ කාලයෙන් බෙදෙන. හරිද? right. පොතේ ගන්න 22 3 අභ්‍යාස මාලාවේ පළවෙනි ගාන. 22 3 පළවෙනි ගාන කියනවා නිවාස යෝජනා ක්‍රමයට ජලය සැපයීම සඳහා ඉදිකර ඇති ඝනකාභ හැඩේ වතුර ටැංකිය. වැඩි හරියක් ගෙවල් වල නම් තියෙන සිලින්ඩර් ආකාර ටැංකිය දැන් කාලේ ඉස්සර ලොකු ටැංකිය තියෙනවා ඝනකාභ හැඩේ සිමෙන්තියෙන් හරි මොනවාන් හරි හදලා වතුර ටික වැඩිපුර දාන්න. කොහොමද නිවාස යෝජනා ක්‍රමයක් වුණොත් පොඩ්ඩක් තිබිලා බෑනේ ටිකක් වැඩිපුර වතුර තියෙන්න බෑ ගෙදරකට වඩා නේ. ඊට පස්සේ ඉදිකිරීමට වතුර ටැංකියක් තියෙනවනේ ඒක ඝනකාභයක් ඈ. 22 3 පළවෙනි. ඔයගොල්ලෝ අහන්න තියෙන පොඩ්ඩක් කතා කරලා අහුවනම් තමයි හොඳ. මොකද ඔයගොල්ලන්ට තියෙන ප්‍රශ්න ඔයගොල්ලෝ කිව්වහම තමයි ඒක විසඳන්න පුළුවන්. මම සාමාන්‍ය මට්ටමේ ගාන කියාගෙන යනවා. ලාභයට උගන්නන ශෛලියට කරගෙන යනවා. මොකක් හරි අපහැදිලිකමක් තියෙනවා නම් කියන්නේ. ඝනකාභ හැඩේ ටැංකියක් තියෙනවා. මේ ටැංකිය දිග මීටර් 3යි. දිග මීටර් 3ක්. පල්ල කොච්චරක්ද කියන්නේ ඔය ටැංකියේ හිතෙන් මවා ගන්න ටැංකියක් දිග මීටර් 3ක් ඇච්ච පල්ල මීටර් 2ක් ඇච්ච උස මීටර් කොච්චරද 1.5ක් ඇච්ච ටැංකියක් තියෙනවා. පළවෙනි එක අහනවා ටැංකියේ පරිමාව. එක අහන්නේ පරිමාව. ඒතර පරිමාව හොයන්න මේකේ හොඳයි දිග වැඩි පල්ල වැඩි උසනේ. ඇයි දිග පල්ල උසනේ දීලා තියෙන්නේ දිග වැඩි පල්ල වැඩි උස. ගණකාගේ පරිමාව දිග වැඩි පල්ල වැඩි උස පතුලේ වර්ග පල්ල වැඩි උස හරස්කඩ වර්ග පල්ල වැඩි දිග පල්ල උස දීලා ඉන්න දිග වැඩි පල්ල වැඩි උස. දිග මීටර් 3යි පල්ල මීටර් 2යි උස මීටර් 1.5යි. මීටර් වැඩිවහම මොකද ඒකකේ මොකද ඝන මීටර්. 3 වරක් 2 6යි 6 වැඩි කරන්නේ 1.5යි. 1.5 6යි වැඩි කරාම 6ක් 30යි 3ක් 6යි 9 9 9. එහෙනම් මේකේ පරිමාව ඝන මීටර් 9. එතකොට ඔන්න පරිමාව හෙව්ව ඝන මීටර් 9.0 ලිව්වේ නෑ. දෙවෙනි එක අහනවා මොකද්ද පුතේ? ඒ ලීටර එම පරිමාව ලීටර වලින්. ලීටර වලින් නේ අහන්නේ. ලීටර. ඔයගොල්ලෝ ඉගෙන ගත්ත දේ දැන් මතක ඇතිනේ එහෙනම්. එක ඝන මීටරයකට ලීටර 1000යි නේ. දැන් 9ක් නම් 1000න් වැඩි. එක ඝන මීටරයක් කියන්නේ 1000යි නම් 1000ව 9ක් නේ. ඝන මීටර 9. sorry මිලිලීටර ලීටර 9000 කියලා. අපිට කියනවා මිනිත්තුවකට ලීටර් 300ක සීඝ්‍රතාවයෙන් ගලා එන ජලයකින් නලය සම්පූර්ණ මේ ටැංකිය සම්පූර්ණ කිට්ටුවේ කාලය යහයි. සීඝ්‍රතාවය දැන් දීලා නේ. එහෙම නේද? මේකට දානවලු නලයක්. ඒකේ නලයේ සීඝ්‍රතාවය කොහොමද? මිනිත්තුවට ලීටර් 300ක වේගෙන් ජලය එන නලයකින් දාන්නේ නේ. මිනිත්තුවට ලීටර් 300ක ඒකාකාර සීඝ්‍රතාවයෙන් ජලය ගලා එන නලයකින් මෙම ටැංකිය සම්පූර්ණ පිරවීමට ගත වන කාලය. එහෙනම් මේකේ සීඝ්‍රතාවය දීලා තියෙන්නේ. මේකට දාපු දැන් මේ ශීඝ්‍රතාවය දීලා තියෙන්නේ නාලේ. මේ ශීඝ්‍රතාවය සමානයි පරිමාව මම කෙටියෙන් ලිව්වොත් පරිමාව බෙදීම කාලය. ශීඝ්‍රතාවය දීලා තියෙනවා මිනිත්තුවට ලීටර් 300යි. මිනිත්තුවට ලීටර් ලියන්නේ ලීටර් මිනිත්තුවට MI. මිනිත්තුවට ලීටර් එක. මෙහෙම ලියන්න. පරිමාව කොච්චරක්ද? ලීටර් 9000ක පරිමාව. නේද? මේ ටැංකිය සම්පූර්ණයෙන් පුරවන්නනේ. පිරිච්චක ප්‍රමාණයක් කියලා තිබෙනවා ගත වූ කාලය. අහන්නේ කාලේනේ. කාලේ පල්ලෙහා. කාලේ උඩ යන. දැන් උඩ ගියාම මෙයා යනවා යට. බලන්න ඒකකෙත් එන හැටි බලමු. 9000යි ලීටර් තියෙනවා. මෙයා එනවා පල්ලෙහා. එතකොට 300යි මිනිත්තුවට ලීටර්. බලන්න ඒකකෙත් පොඩ්ඩක් එන හැටි හොඳට අධ්‍යයනය කරමු. කාලේ උඩ ගියා මේක යට ගියා. එතකොට කාලේ අපෙන් අහන්න ඕන කාලේ. දැන් කතා කරන්න ඕනේ මේක සුළු කරද්දි තේරෙන්නේ නැත්නම් ඈ. අන්න මම ඒකකේ ගන්න හැටි බලන්න. ලීටර වලට ලීටර කැපෙනවා. පේනවද? දැන් 9000නේ. එතකොට 0.2කට 0.3ක් දෙකක් කැපෙනවා. 93න් බෙදුවාම 30යි. මේ මිනිත්තුවට MIN ඍණයකනේ තියෙන එක යටනේ ඉන්නේ. ඒක දැන් උඩට ගිහින්. MIN ද ඍණයක උඩට ගියොත් MIN වල ගන්න. එහෙනම් මිනිත්තු කීයද 30යි. මිනිත්තු කීය. හරිද? නැවත මම කියන්නේ. ගණකාභ හැඩේ ටැංකියක් තියෙනවා දිග මීටර් 3යි පළල 2යි උස 1යි.
කරකාවේ පරිමාව දිග වැඩි පල්ල වැඩි උස. එතකොට කීයද මේ 3 කරන් 2 6යි 6 1 සම 5කට ගන්න 9 සම බිග්ගුවයි 9. ඝන මීටරයක් කියන්නේ ලීටර් 1000යි අද කිව්වා. දැන් 9ක් කියන්නේ 9000. ඕකට බටයක් දානවලු ඒ බටෙන් වැටෙනවලු මිනිත්තුවට ලීටර් 300ක සීඝ්‍රතාවයකින් මේක දානවලු මේක ටැංකියේ පුරවන්න මේ බටේ දානවලු. ඒකේ වැටෙනවලු මිනිත්තුවට ලීටර් කොච්චරද 500 300 නේ. ඒක තේරුම මොකද්ද? එක මිනිත්තුවකට මේකේ පිරෙනවා ලීටර් කීයක්ද පුතේ 300. ඒකයි ඒක තේරුම. එක මිනිත්තුවකට ඒ බටේ දැම්ම ගමන් වතුර පිරෙනවා ලීටර් 300ක්. તો මේක ලීටර් 9000ක් අල්ලන ටැංකියක් පුරවන්න ගත වෙන කාලය සීඝ්‍රතාවය සමානයි පරිමාව බෙදීම කාලය. සීඝ්‍රතාවය දීලා පරිමාවක් දන්නවනේ මේ ටැංකිය ගත වෙන කාලය. කාලය උඩට යනවා මේක යට. කාලය උඩට ගියාම මේක යට ආවා. ලීටර් කැපෙන හැටි තේරෙන්නේ නැති. දැන් ඔකට මේ 9300ෙන් බෙදුවාම එන්නේ 30යි. MIN වල ඍණ එක උඩට ගියොත් MIN වල ධනය. ඒ කියන්නේ මිනිත්තු 30යි. හරිද? හදාගෙන ඕක දෙවෙනි ගාන කරන්න ගන්න. 2යි 3යි පුළුවන් නම් කරන්න 2 කරන්නකෝ. ප්‍රාර්ථනා තේරෙනවද? ඔව් සර්. පොඩ්ඩක් බලන්න තේරෙන්නේ ඝන කාබ නෙමෙයි ඝනක වෙන්නේ. එතකොට මේකේ දෙවෙනි ගානේ ඝනක හැඩයට මේක මීටර 2යි මේක සම්පූර්ණයෙන් පෙරවීමට ගත වෙනවලු මිනිත්තු කීයක්ද 7 කීයක්ද මිනිත්තු 40ක් ගත වෙනවලු සීඝ්‍රතාවය. ඉස්සෙල්ලා මේ ටැංකියේ පරිමාව හොයන්න. පරිමාව හොයන්න 2 මීටර වැඩි කිරීම 2 මීටර වැඩි කිරීම 2 මීටර. 2 2 4යි 7 2 8යි ඝන මීටර 8යි. ඝන මීටර තියාගෙන මිනිත් ශීඝ්‍රතාවය හොයන්න බෑනේ මිනිත්තුවට ලීටරනේ. එතකොට මේ ඝන මීටරයක් කියන්නේ ලීටර් 1000යි නේද? එතකොට 8ක් කියන්නේ ලීටර් 8000යි. ඔන්න මම ඒකේ ධාරිතාව හොයාගත්තේ. හරි ධාරිතාව ලියන්න ඕනේ ලීටර් 8000යි. එතකොට දැන් අපි ලියනවා ශීඝ්‍රතාවය හොයන්න කියලා. නේද? ශීඝ්‍රතාවය සමානයි පරිමාව බෙදීම කාලය. කොච්චර පරිමාවක්ද පිරෙන්න ඕනේ? ලීටර් 8000ක පරිමාවක් පිරෙන්න ඕනේ. ඒ 8000 පිරෙන්නේ නලයෙන් දැම්මහම ගත වෙන කාලය මිනිත්තු 40යි. MIN නේ. ඒක ශීඝ්‍රතාවය ඉබේ වෙනවනේ. බිඳුවට බිඳුවක් ගමනවා 804 බිඳුව 200යි නේද? MIN උඩට ගියාම රිනේ මිනිත්තු වල ලීටර් 200 ශීඝ්‍රතාවය. ඔව් සර්. හරි. හරි තුන්වෙනි එක හදන්න පුතේ. 3යි 4යි දෙකම හදන්නකො පස්වෙනි ගාන විතරක් ගෙදෙට්ට තියමුකෝ 3යි 4යි තුනයි 4යි වෙන්න පුළුවන් අර ඉවරලා නිකන් ඉන්නවද දන්නේ නැහැ තුන්වෙනි ගාන දිග සෙන්ටිමීටර් 80ක්ද පළල සෙන්ටිමීටර් 60ක්ද උස සෙන්ටිමීටර් 40ක් වූ මාළු ටැංකියක් මිනිත්තුවකට 6 ලීටර් 6ක වේගයෙන් ජලය ගලාගෙන නලයකින් පෙරවීමට ගත වූ කාලය කොපමණද? එයාට ටැංකිය ඉස්සෙල්ලාම පරිමාව හොයන්න වෙනවානේ. ඊට පස්සේ ඒක මිලිලීටර වලට හරවන ලීටර් කරන්න වෙනවා. මොකද ශීඝ්‍රතාවයේ ලීටර්නේ තියෙන්නේ. ඒකෙන්ද අපිට ලීටර් කරගන්න එක තමයි පුතේ ගානට පහසු වේ. එතන මේ මාළු ටැංකියේ දිග කීයද මේගොල්ලෝ කියන්නේ? මාළු ටැංකියේ දිග මීටර 80යි. පල්ල කීයද මේගොල්ලෝ කියන්නේ? පල්ල 60යි උස 40යි. ඉස්සෙල්ලාම අපි මේ ටැංකියේ පරිමාව හොයමු. පරිමාව හොයන්නේ දිග වැඩි පළල වැඩි උස. ඉතින් මං මීටර ලියනකොට මොඩලා මේක තේරෙනවා. තේරෙන්න නැත්නම් කියන්න. එතකොට මේකේ දිග වෙන්නේ පොතේ 80යි.
පල්ල වෙන්නේ 60යි. උස වෙන්නේ 40යි. cm තුනක් අඩුනහම පුතේ ඒකගේ ඝන සෙන්ටිමීටර. මෙතන බිඳුවයි මෙතන බිඳුවයි මෙතන බිඳුවයි ඔක්කොම බිඳු 3ක් වෙනවා අකට දාන්න. 8 වරක් අය 48යි 48 4න් වැඩි කරා. 32යි 3ක් ඉතුරු 192යි. එතන ඝන සෙන්ටිමීටර මෙච්චර ගාණක් කියන්නේ මිලිලීටරුත් ඔච්චරයි. එතන මේක ලීටර ගන්න 1000න් බෙදන්න. නේද? 1000න් බෙදන්න. එතකොට බිඳු 3ක් ලැබුණා ලීටර 192ක් ඔය ටැංකියට අල්ලනවා. ඔය ලීටර 192ක් කිරෙන්න දානවලු බටයක් ඒ බටෙන් එන්නේ කොච්චරද මාළු ටැංකිය මිනිත්තුව ලීටර් 6ක වේගෙන් ගලා යන නරයකින් පිරවීමට ගත වූ කාලයනේ අහන්නේ සීඝ්‍රතාවය දීලා. සීඝ්‍රතාවයේ මිනිත්තුවට ලීටර දීලා තියෙන්නේ. අපෙන් අහන්නේ කාලය. ඉතින් අපිට දැන් දීලා තියෙනවා මේකට දාපු නලයේ සීඝ්‍රතාවය. ඒ නලයේ සීඝ්‍රතාවය තමයි මිනිත්තුවට ලීටර් කියලා කිව්වේ. මිනිත්තුවට ලීටර් කීයද පුතේ වට හොයාගන්න. මිනිත්තුවට ලීටර් 6යි නේ. මිනිත්තුවට ලීටර් 6යි. මිනිත්තුවට ලීටර් කියන්නේ මෙහෙමනේ. එතන මේ මොකද්ද ශීඝ්‍රතාවය එකකේනේ. ශීඝ්‍රතාවයේදී අපේ ගහන්නේ කාලය. එහෙනම් අපි ශීඝ්‍රතාවයේ සූත්‍රය මේ ශීඝ්‍රතාවයේ සමානයි පරිමාව බෙදීම කාලය. කාලය. අපෙන් අහන්නේ කාලයනේ. ශීඝ්‍රතාවය දන්නවා මිනිත්තුවට ලීටර් 6යි. මිනිත්තුවට ලීටර් 6යි. පරිමාව දන්නවා කොච්චර පරිමාවද 192ක පරිමාව තමයි පුරවන්නේ. ගතවන කාලය. එතන මොකද ඉතින් කාලේ උඩට යනවා මෙහා යට යනවා. 192යි ලීටර් බෙදීම 6යි මිනිත්තුවට ලීටර්. දැන් අපිට තේරෙන්නේ නැති මේක ලීටර් කරගන්න හේතු වෙයි කියන මෙතන ලීටර් නැත්තම්. එතන මේක යට එනකොට මේක උඩ යනවා. මේ හරස්තුන්ගේ ක්‍රමයක් ඒක. මේක උඩට ගන්න ඕනේ දැන් උඩට ගියා මේක යට. ලීටර් කැපෙට යනවා මෙතන කීයද පුතේ එන්නේ 3යි 2යි. MIN ඍණයක උඩට ගියත් MI එක දාන්න. මිනිත්තු 32ද පුතේ උත්තරේ? උත්තරේ 32යිද? ඔව් සර්. ඔව් අනිත් අය මොකෝ සද්දයක් නැත්ද තේරෙන්නේ නැත්තම් නෑ කිව්වනම් හරි. මලිත් හරිද? හරි සර්. පොඩ බලලා කියන්න පුතේ තේරෙන්නේ නැත්තම් මොකක් හරි ගැටලුවක් තියෙනවා නම් ඈ. ඇයි මට මේකයි ඝන සෙන්ටි මෙහෙම තියාගත්තේ නැත්තේ? මේකේ ශීඝ්‍රතාවය මිනිත්තුවට ලීටර් තියෙන්නේ නේ. එතකොට මේක ලීටර් කරගන්න එක තමයි නුවණට හුරුනේ. මොකද නැත්තම් ලීටර් තිබ්බේ නැත්තම් මෙතන ලීටර් වලට කැපෙන්නේ නැතුව යනවා. ඒක පොඩ්ඩක් මොලේ පාවිච්චි කරලා කරන්න. හරි. අයින් කරන්නද? හතරවෙනි ගාන ජලය බෙදා හරින මධ්‍යස්ථානයක ඉදිකර ඇති ජල ටැංකියක පරිමාව ඝන මීටර 1800ක. තප්පරයට ලීටර් 500ක ශීඝ්‍රතාවකින් ටැංකියේ ජලය බෙදා හරිනු ලැබෙන ටැංකියේ හරියඩක් පිරවීමට ගතවන කාලය. හරියඩක් කිව්වහම පුතේ 1800 වුණාට ටැංකියේ පරිමාව හරියඩක් කියන්නේ එතකොට 900යි ඈ. ටැංකිය හරියඩක් පිරවීමට ගත වූ කාලය අහන්නේ හරියඩක්. මේක බලන්න හරි. උත්තරේ කීයද පුතේ? හතරේ ගානේ උත්තරේ මිනිත්තු 30යි. මිනිත්තු 30යිද පුතේ? හරිද අනිත් අයත්? ඇහෙන්නේ? මම නිකන් ටැංකිය මෙහෙම අනින්නම් ඈ. මේ ටැංකියේ ධාරිතාව කියන්නේ මේ ඔක්කොම පිරුණාම එන ගානනේ. ඝන මීටර් 1800. එකෙන් හරියඩක් කියන්නේ පුතේ 900ක්. ඔය හරියට පුරවන්න දානවලු බටයක්. ඒ බටෙන් එනවලු ශීඝ්‍රතාවය කොච්චරද කියන්නේ ඒ ශීඝ්‍රතාවයනේ මිනිත්තුවට ලීටර් හරියම කියන්නේ තප්පරයක ලීටර් කියන්නේ. ඔගේ ශීඝ්‍රතාවය කොච්චර ශීඝ්‍රතාවයක්ද? තප්පරයට ලීටර් 500ක්. හිතලා බලන්න. එක තප්පරයකදී වතුර ගන්නවා ලීටර් 500ක් ඈ. එක තප්පරයකට ලීටර් 500ක් ගන්නවා කියන්නේ ටිකක් ලොකු වේගයක් නේ. තප්පරයකට ලීටර් 500. එක තප්පරයකට ලීටර් 500ක්.
හිතාගන්න 1 ලීටරයක් දෙකලදී ඒ වගේ 500ක් එක තප්පරයකට. එහෙනම් අපෙන් කියන්නේ අඩක් පිරවීමට ගත වූ කාලය. එහෙනම් ශීඝ්‍රතාවය සූත්‍රය. ශීඝ්‍රතාවයේ සමානයි පරිමාව බෙදීම කාලය. ශීඝ්‍රතාවය දීලා තියෙනවා තප්පරයට ලීටරනේ. තප්පරයට ලීටරයි. පරිමාව කොච්චරක්ද? අන්න එතන හදාගන්න. ඝන මීටර් 900 තියාගෙන බෑනේ මෙතන ලීටර මේක ලීටර ගන්න ඕනේ. එහෙනම් මේක ලීටර ගන්න ඕක ගන්න මේක 1000න් වැඩි කරන්න ඕනේ. එක ඝන මීටරයක ලීටර 1000 කියලා අද කිව්වා නම් මේ පාස්තාවක්. එහෙනම් මේක 1000න් වැඩි කරාම තමයි ලීටර. එතකොට ලීටර වෙනවා මේ 0.2යි තා 0.3ක් වෙනවා. ලක්ෂ 90 නෙවෙයි ලක්ෂ 9ක් නේ ලීටර. මම එතන හදාගත්තා. හරි. එහෙනම් පරිමාව වෙනකොට ඝන මීටර 900 ඒකත් වැඩි කරන්න ඕනේ 1000න් ලීටර කරන්න. එතකොට විදිරියලා ආයෙත් තා 0.3ක් ආවොත් තමයි ලීටර වෙන්නේ. කොච්චරද කාලේ උඩට යනවා මෙයා යට වෙනවා. මෙයා ඔහොමම ලියන්න 900 තා 0.3යි ලීටර. මෙයා මෙහෙට ගියා. තප්පරෙ. මෙතන කාලය කොහෙද යන්නේ උඩට යනවා. මෙයා උඩට යනකොට මෙයා යට වෙනවා ඒකවලුනේ. දැන් මොකද වෙන්නේ පුතේ? කැපිලා යනවා මොනවද? ලීටර කැපිලා යනවා. ඒකයි ලීටර කරගත්තේ නැත්තම් කැපෙන්නේ නෑනේ. දැන් සුළු කරා. බිංදු දෙකකට බිංදු දෙකක් කැපෙනවා. පස්වරක් වලින්. පස්වරක් ඔයගොල්ලෝ කිව්වා හරිද උත්තරේ? මිනිත්තු 30යිද මොකද්ද නේද කිව්වේ? S1 S වල ඍණයට උට ගියොත් S වල ධනයක වෙනවා කියන්නේ තප්පර. පහෙන් බෙදුවහම ඔයගොල්ලෝ කිව්ව උත්තර ගුරුවරයා. තප්පර 1800යි නේද? මම දන්නේ ඔයගොල්ලෝ මිනිත්තු කීයද කිව්වේ? මට මිනිත්තු තප්පරද කිව්වේ මොකක්ද කිව්වේ? මිනිත්තු 30යි. මිනිත්තුද? මිනිත්තු අහන්නේ. තප්පර මිනිත්තු කරන්නේ 60න් බෙදන්න හරියට. එතකොට මිනිත්තු. පොඩ්ඩ හරි ඕල් හරි. මම හිතුවා. මිනිත්තු 30ක් ගත වෙනවා. තේන්නේ නැහැ. 30යි මිනිත්තු. ගත කරන කාලේ මිනිත්තු 30යි. හරි. රයිට්. මොකද්ද ගැටලුව? හරිද? එක ගානක් ඉතුරු කරන්න නැහැ. පස්වෙනි ගානක දෙටි කරමු. ගැල්ලුවා තියෙනවා නම් දැම්ම කියලා ඉවර කරන්න. හරිද? මේ පාඩම ඉවරයි නේ. මේක හොඳම පාඩමක් තියෙනවා. අපි 24 25 කරා. සමාන්තර ඡේද අසමාන. අපි අසමානතා කරාද පුතේ? නෑ නේ. පුතේ අපි පොඩ්ඩක් අද මේ ජ්‍යාමිතිය පොඩ්ඩක් කරලිමු නේ. මොකද ජ්‍යාමිතිය මගේ ඇරෙනවා. ඒකින්ද අර පාඩම ඉවරෙකින් ජ්‍යාමිතිය පොඩ්ඩක් කරමු. ජ්‍යාමිතිය කිව්වම අයින් වෙනවද? ඒවට ඉන්න වෙන කොළ හැදිත් ඕන වෙනවා. මේක හදාගන්න පස්වෙනි ගානක ඉදි කරන්න. පොතේ මට කවුරු හරි ජ්‍යාමිතිය පොඩ්ඩක් කියන්නකෝ. ආයෙ අලුත් පාඩමකට එනවා පැය භාගයක විතර ජ්‍යාමිතිය උගන්වලිමු නේ. නැත්නම් හැමදාම ජ්‍යාමිතිය මගේ ඇරෙනවා. මොකද ජ්‍යාමිතිය මග අරින්න එපා. මොකද දන්නවද ජ්‍යාමිතිය අර කෙටි ප්‍රශ්න 25න් පුතේ කෙටි ප්‍රශ්න 8ක්ම ජ්‍යාමිතිය. ඔය පේපර් පොතක් අරගෙන බලන්න. 25 ප්‍රශ්න 25න් කීයක් ජ්‍යාමිතිය ගණන් තියෙනවද කියලා 8ක් තියෙනවා. ඊට පස්සේ දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ තියෙනවනේ AB කියලා. A කොටසේ තියෙනවා ප්‍රශ්න 6ක් 6න් 5කට ලියන්න ඕනේ. B කොටසේ තියෙනවා ප්‍රශ්න 6ක් 5කට ලියන්න ඕනේ. ඒ B කොටසේ තියෙන ප්‍රශ්න 6 තියෙනව නේද? ඒකෙන් 3ක්ම ජ්‍යාමිතිය. එතන ඔයගොල්ලෝ කොහොමද ජ්‍යාමිතිය මග අරින්නේ කියන්නේ? 6න් 5 ලියන්න එපා. එක ජ්‍යාමිතිය ගන්නයි මග අරින්න පුළුවන්. 6න් 5 ලියන්න එපා. ඒ 6ේ 3ක්ම ජ්‍යාමිතියනේ තියෙන්නේ. එතකොට එකක් අයින් කරත් තව දෙකක් ජ්‍යාමිතිය. එතකොට ඔයගොල්ලෝ ජ්‍යාමිතිය අයින් කළා කොහොමද උපරිම ලකුණු ගන්න බෑ. ඒ වගේ කෙටි ප්‍රශ්න 25 කොහොමද මේ ප්‍රශ්න 8 අයින් කරන්නේ? ලකුණු 16ක් නේතර සම්පූර්ණ. ලකුණු දෙකේ 8ක් 16යි. අර ප්‍රශ්න පත්‍රයේ ඒ ප්‍රශ්න පත්‍රයේ 50 ලකුණු 30ක්. 50න් 30ක් නේද? 60න් 30ක්. තර එකක් අයින් කරොත් 50න් ඔකට 20ක් ගන්න වෙනවනේ අනිවාර්යයෙන්.
ඒකේ ජ්‍යාමිතිය අවුල් කරගන්න එපා පොඩ පොඩ හිමීට කරගෙන යන්න. මම ওই ජ්‍යාමිතිය මූලධර්ම කියලා ආයි මුලින් ඉඳන් කරන්න යන්නේ toy හේතුව හින්දා තමයි. පොතේ මට පොඩ්ඩක් සමාන්තර රාශි දෙක අපි පටන් ගත්තද? අර චතුරාර්යයක් සමාන්තර රාශියක් වෙන අවස්ථා හතර කිව්වද? සමාන්තර රාශි දෙක පටන් ගත්තද? නෑ සර්. මේ පන්ති පටන් ගත්තේ නැද්ද? අනිත් පන්ති කරානේ. එතකොට 16 එක 16 දෙකේ ගණන් එහෙම කරා නේද එහෙනම්? අර සමාන්තර රාශියක ප්‍රමේය දිනුනානේ සමාන්තර රාශියක සම්මුඛ පාද සමානයි සම්මුඛ කෝණ සමානයි විකර්ණ එකක් අනෙක සමච්ඡේදනය කියන ප්‍රමේය දුන්නා නේද? ඔව් සර්. ඒක දීලා එකෙක් 16 දෙකෙන් ගානක් දෙකක් හරි හැදුවද? සර් 16 එක අභ්‍යාසය කරා. 16 එක කරානේ. 16 දෙකේ මුකුත් කරේ නැද්ද? නෑ සර්. ඇත්තද? 16 දෙකේ මුකුත් කරේ නෑ. එහෙමද? එතකොට අපි ලිව්වද ප්‍රමේය සමාන්තර ආශ්‍රයක කියලා එක සම්මුඛ පාද සමාන වේ සම්මුඛ කෝණ සමාන වේ කියලා ප්‍රමේය ලිව්වද? ඒක ලිව්වා සර්. ප්‍රමේයක් හැටියට ලිව්වද ඒක? හරි පොඩ්ඩක් කියන්නකෝ අන්තිම තැන උතර හොයාගන්න පුළුවන් නෝ ඔයගොල්ලන්ට? සර් ලක්ෂණ විතරයි ලිව්වේ ඒවා සාධනය කළේ නෑ. සමාන්තර රාශියක ලක්ෂණ හතර දුන්නාද ප්‍රමේයක් හැටියට? ප්‍රමේය කියලා සමාන්තර රාශියක සම්මුඛ පාද සමානයි, සම්මුඛ කෝණ සමානයි, විකර්ණ එකක් අනෙක සමච්ඡේදනය කරයි. විකර්ණ මගින් වර්ගඵලයේ සමච්ඡේදනය කරයි කියලා සටහන් දුන්නාද? ඔය පොතේ තියෙන ටික හොයාගන්න බැයිද පුතේ? ඔය පොතේ අන්තිමට තියෙන ටික කියන්නකෝ එතකොට හොයාගන්න පුළුවන්. ඈ 16 එක අභ්‍යාසයෙන් සර් නැවැත්තුවා. 16ක අභ්‍යාස මාලාව කරලා නතර කරා කියලා කියන්නේ. ඔව් සර්. ඒතර ප්‍රමේයක් වශයෙන් සමාන්තර රාශියක ලක්ෂණ හතර කිව්වේ නැද්ද? නෑ සර්. ඒක කිව්වේ නැද්ද? හා හරි. එහෙනම් ඕගොල්ලෝ පළවෙනි එකත් ඉවර නැහැ. අනිත් ළමයි දෙවෙනි එක අර පන්තියේ දෙවෙනි එක යන්නේ කියන්නේ ඕගොල්ලන්ට මොකක් හරි මිස් වෙලා තියෙනවා. හරි ගන්න පුතේ වැදගත් ප්‍රමේය 10ක් තියෙනවානේ. අපසාමාන්‍ය පෙළ විභාගයේ යුක්ලිඩ් ප්‍රමේය තියෙනවා 40 ගානක්. හරියටම 42යි. ඒකෙන් සමහර ඒවා අයින් වෙලා තියෙනවා අලුත් සිලබස් එකේ. යුක්ලිඩ් හොයාගත්ත ප්‍රමේය 42කින් ඔය ජ්‍යාමිතිය කියනකොට සමහර අය යන්න එපා අපරාධේ. එතකොට ඒකේ වැදගත් ප්‍රමේය තියෙනවා 10ක්. ඒ 10 වැදගත් ප්‍රමේයක් තමයි මේ ලියවන්නේ. හරි ලියන්න පුතේ ප්‍රමේය. ඕගොල්ලන්ට O level වලට යනකම් ඉගෙන ගන්න තියෙන ප්‍රමේය ගානෙන් වැදගත් ප්‍රමේය 10ක් තියෙනවා. ඒ 10 කටපාඩමේ තියෙනවා. හරි ලියන්න ප්‍රමේය. ලියන්න සමාන්තර ආශ්‍රයක. මේක නිකම් මං කියන්නේ නැති ප්‍රමේයක් වශයෙන් ලිව්වේ නැද්ද දන්නේ නැහැ. ඒකයි අහන්නේ. සමාන්තර ආශ්‍රයක කියලා එක දාලා ලියන්න. මේ ප්‍රමේය කරුණු හතරක් තියෙනවා. සමාන්තර ආශ්‍රයක. හරි. එක ලියන්න සම්මුඛ පාද සමාන වේ. සම්මුඛ පාද සමාන වේ. සම්මුඛ පාද සමාන වේ. නිකන් අහගෙන ඉන්න. සම්මුඛ පාද සමාන වේ. නිදහසේ මොකක්ද එතකොට? දෙක සම්මුඛ කෝණ සමාන වේ. සම්මුඛ කෝණ සමාන වේ. තුන විකර්ණ එකක් අනෙක සමච්ඡේදනය කරා. මේ ප්‍රමේය පොතේ ඕන වෙනවා මේ ඕගොල්ලෝ ඉගෙන ගන්නවා 11ට ආවහම මධ්‍ය ලක්ෂ ප්‍රමේය කියන එක. ඒකට සමාන්තර රාශි වල ප්‍රමේය ඕන වෙනවා. ඒකයි තියෙන ප්‍රශ්නේ. සර් ඔය කරුණු හතර දුන්නා සර්.
ප්‍රමේයක් වශයෙන් දුන්නේ නෑ නේද? නෑ සර් ඒක දුන්නේ ලක්ෂණ විදියට. ලක්ෂණ නේ. ප්‍රමේයක් වශයෙන් ලියා ගන්න ඔක්කොම. සම්මුඛ පාද සමානයි සම්මුඛ කෝණ සමානයි 3 විකර්ණ එකක් අනෙක සමච්ඡේදනය කර. විකර්ණ එකක් අනෙක සමච්ඡේදනය කර. ඔයගොල්ලෝ ජාවිතිය පොඩ්ඩක් පස්සට ගිහින්. හරිද? 4 විකර්ණ මගින් සමාන්තරාශ්‍රයේ වර්ගඵලයේ සමච්ඡේදනය කර. විකර්ණ මගින් සමාන්තරාශ්‍රයේ වර්ගඵලයේ සමච්ඡේදනය කර. විකර්ණ මගින් මම රූපය ඇඳලා පෙන්නන්නම් ඒවා. විකර්ණ මගින් සමාන්තරාශ්‍රයේ වර්ගඵලයේ සමච්ඡේදනය කර. මුල් කර්ම දෙක ගන්නම් එකරු සමාන්තරාශ්‍රයකින් ඊළඟ කරුණ ගන්නම් තව එකකින් අනිත් එක තව එකකින් අරන් ගන්න නෑ නැත්නම් අපහැදිලි. එකකින් ඔක්කොම පෙන්නන්න අමාරුයි. තමන්ගේ හැය උරු කරගන්න තියෙන්නේ එච්චරයි. සමාන්තරාශ්‍රයක් අර්ථ දක්වපු විදිය කොහොමද කියලා මතක් කරගන්නකෝ. සම්මුඛ පාදයුගල් සමාන්තර වූ චතුරස්‍රයකට කියනවා සමාන්තරාශ්‍රය. මේ ඒව නම් මුලදීම කිව්වා. මේක දැන් සමාන්තරාශ්‍රය. සම්මුඛ පාදයුගල් සමාන්තරයිනේ. මෙයාට මෙයා සමාන්තරලා මෙයාට මෙයා සමාන්තරොත් මේ චතුරස්‍රයට කියන්නේ අපි සමාන්තරාශ්‍රය. මෙයා සමාන්තරාශ්‍රයක පළවෙනි ක්‍රමේ තමයි සම්මුඛ පාද සමාන. මෙයාට මෙයා සමාන. මෙයාට මෙයා සමාන. ඔන්න පළවෙනි එක අර කියපු කතාව. AB සමානයි CD. ඒ වගේම BC සමානයි කවුද AD. නිකන් එහෙට නිරීක්ෂණය කරගන්න ඔක දන්නව ඇති. ඒ උනාට නිරීක්ෂණය. දෙක සම්මුඛ කෝණ. මෙන්න මෙයාට ඉස්සරහින් ඉන්නේ මෙයා. සමාන්තරාශ්‍රයක් වුණොත් සම්මුඛ කෝණ සමානයි. ඒ කෝණේ සමානයි කෙටිලියන තනිය අකුරෙන් ඒ කෝණේ සමානයි C කෝණය. ආයි මෙතන ගත්තොත් B කෝණේ සමානයි D කෝණය. මේවත් මතක් කරගෙනම ගියාම ගණන් හදන්න ලේසි. තුන්වෙනි එකට පුතේ මම වෙනම රූපයක් අදින්න නැත්තම් බෑ. තුන්වෙනි එකට මම වෙනම රූපයක්. ඒ සමාන්තරාශ්‍රෙම ආපහු යදලා කියනවා. ABC. මේ සමාන්තර නිදහසේ මේ බලන්න. මෙහෙම විකර්ණයක් ඇන්දොත් එහෙම මේක එකක් අනෙක සමච්ඡේදය කරා. මෙතන ඕ කියලා ගත්තොත් මේ දිගට මේ දිග සමාන. එහෙනම් මේකේ තුන්වෙනි කරුණ තමයි විකර්ණ එකක් අනෙක සමච්ඡේදය. AO සමානයි OC. ආයි කවුද BO සමානයි OD. හතරවෙනි එක තව රූපයකින් කියනවා. එතකොට පැහැදිලි නැත්තම් රූප එක රූපේ ඔක්කොම වෙනවා සමහර අය පැහැදිලි. මේ සමාන්තරාශ්‍රය ABCD මම මේක ගත්තොත් එහෙම මේ විකර්ණය මගින් මේකේ සමාන්තරාශ්‍රයේ වර්ගඵලය සමච්ඡේදනය කරනවා. එහෙනම් ABD ත්‍රිකෝණයේ වර්ගඵලය සමාන වෙනවා කාටද? කවුද BCD ත්‍රිකෝණයේ වර්ගඵලය. ඒක අනිත් විකර්ණයට ගන්නත් පුළුවන් මම මෙහෙට කරන්න. අනිත් විකර්ණයට ගන්නත් පුළුවන් නේ. එකක් ගමුකෝ. මේ විකර්ණය ගත්තත් එහෙමයි ඒක. මෙන්න මම මේකෙන් පෙන්නුවේ සමාන්තරාශ්‍රයේ ලක්ෂණ දෙකක්. සම්මුඛ පාද සමානයි කියන එකයි සම්මුඛ කෝණ සමානයි කියන එකයි ඇහැ උරු කරගන්න. මේකෙන් මම පෙන්නුවේ විකර්ණ එකක් අනෙක සමච්ඡේදනය කරන කතාව. මේකෙන් පෙන්නුවේ සමාන්තරාශ්‍රයක විකර්ණ මගින් වර්ගඵලයේ සමච්ඡේදය. මේ සමාන්තරාශ්‍රයේ වර්ගඵලය 100 නම් මේ ටික 50යි මේ ටික 50. මේ ත්‍රිකෝණයේ වර්ගඵලය 50යි මේ ටික 50. හරි. තව මේ පැත්තට යනකොට ඒත් එහෙමයි ඒක ඕනේ. ඔන්න ඒ රූප තුන ඇඳ ගන්නකො. ඊට පස්සේ අපි ගණන් ඇඳට ප්‍රමේයක් වශයෙන් අරන් ඇද්දේ නෑ නේද? ඔය විදිහෙන් ලියාගත්තද? කමන්නේ නැහැ පුතේ මේක ලියා ගන්නකො ආයෙ පාර එහට කුරු වෙන්න. ඕගොල්ලෝ කියන තැන අනුව තමයි මම කරන්නේ. 16 දෙක එක ගානක්වත් හැදුවේ නැද්ද? නැද්ද? කොහොම මේ ගෑන් ළමයිගේ සද්ද නැත්තේ මොකද? 16 එක එකක්වත් කරේ නැද්ද?
16 එකේ විතරයි කරේ දෙකේ කරේ. 16 දෙකේ මොකද හරි. එහෙනම් මේක රූපය ඇඳගෙන මේ ටික ඉවරලා 16 දෙකේ පළවෙනි රූපය ඇඳ ගන්න. ඇඳගෙන හොඳට බලන්න. උත්සාහයක් ගන්න හොඳට බලන්න මම කරනවා. පුළුවන් නම් කරන්න. කිසිම ගැටලුවක් නැහැ. යාමිතිය පොඩ හිමීට කරගෙන යන්න පොඩ හිමීට මේ ගානේ කියනවා ABCD සමාන්තර ආශ්‍රය. එතකොට මේ ABCD සමාන්තර ආශ්‍රය අල්ල හරියද? මේ සමාන්තරයි මේ සමාන්තරයි. මේ පාද යුගලේ වෙනම සමාන්තරයි මේ පාද යුගලේ වෙනම සමාන්තරයි මේක සමාන්තරයි. සමාන්තර ආශ්‍රයක් වුණොත් අපි දන්න ලක්ෂණ දැන් සම්මුඛ පාද සමානයිනේ. සම්මුඛ කෝණ සමානයි. ඒවත් පොඩ්ඩක් උඩිය රඳව ගන්න ඕන වුණොත් දාන්න. ඊට පස්සේ කියනවා BC පාදයේ මධ්‍ය ලක්ෂය E. මේ BC පාදයේ මධ්‍ය ලක්ෂය E වෙනවා කියන්නේ මේ දිගට මේ දිග සමානයි කියන එක නේ කියන්නේ. මධ්‍ය ලක්ෂය කියන්නේ මේ රේඛාව මැද කියන එකනේ. එයා සෙන්ටිමීටර 10 වුණොත් 5යි 5. ඒ කියන්නේ මේ දිගයි මේ දිගයි සමානයි. ඊළඟට අපිට කියනවා මොකද්ද? AB සහ දික්කල DE. AB හා දික්කල D. දික්කල D කියන්නේ මෙහෙටනේ. AB මෙහෙටනේ. දික්කල AB හා දික්කල AD Q හිදී හැම වෙනට. මෙයයි Q වලදී හැම වෙනවා කියලා පෙන්නලා තියෙනවා. අපිට කියනවා AB සමානයි BQ බව. AB කෝ මෙයයි සමානයි කියලා පෙන්නනවා. කවදාකවත් අපිට මෙයයි සමානයි කියලා පෙන්නන්න බෑ. අපිට පුළුවන් දෙයි බලන්න. මොකද ඔකට පුළුවන් කියලා හිතෙන්නේ කියන්නේ. ඔය ජ්‍යාමිතියට ඔකට හුරු නැති හින්දා ඒ වෙලා යන්නේ. නැත්නම් ඇත්තටම ජ්‍යාමිතියදී. ජ්‍යාමිතිය අමාරු කරන්නේ ලංකාවේ බහුතරේ ජ්‍යාමිතිය කරනවානු හින්දා අමාරු. මෙයයි සමානයි කියන්නේ. මම පුතේ සාධනේ දත්තේ ලියන්නලා යන්නේ සාධනේ ගණිත ලියන්නන්නේ. සාධනේ කලේ. ඕගොල්ලෝ ලියන්න ඕනේ ඉතින් දත්තේ. ABCD සමාන්තර ආශ්‍රයේගේ AB හා DE දික්කල DE Q හිදී හමු. ඒක තමයි දත්තේ. තව BC පාදයේ මධ්‍ය ලක්ෂ්‍ය E කියලා එන්නේ ටික දත්තේ ලියන්න. ඔන්න පළවෙනි කාරණා හින්දා ඔන්න ලියන්න. ලියන්න ගියොත් ඉතින් වෙලා යනවා. දත්තේ. ABCD සමාන්තර ආශ්‍රයේ BC පාදයේ මධ්‍ය ලක්ෂය පාදයේ මධ්‍ය ලක්ෂය කියන්නේ ඒක නේද කියන්නේ මධ්‍ය ලක්ෂය E. එවහ AB හා දික්කල D. දික්කල DE Q හිදී හමු. ඔච්චරනේ කියන්නේ ඔන්න ඔක ලියනවා. මේක සමාන්තර රාශියක් කියුණා මේක මධ්‍ය ලක්ෂය මේ කියුණා මේයි දික්කල මේ හම් වෙනවා කීවලද කියලා කියනවා. ඔකනේ දැත්තේ සාධනය කළේ සාධනය කරන්න කියන්නේ AB සමානයි BQ බව. මේ දිගට සමානයි කියන්නේ කවදාකවත් මෙයයි මේ සමානයි කියන්න බෑ. ඔකට පුළුවන්ද ඒද මෙන්න මේක බලන්න. මෙන්න මේ ත්‍රිකෝණය බලන්න. මේ ත්‍රිකෝණය බලන්න. මේ ත්‍රිකෝණ එක යම් ආකාරයෙන් අංග සම කරගන්න පුළුවන් වුණොත් බලමු පුළුවන්ද කියලා. අපිට පුළුවන් වුණොත් මෙන්න මේ දිගට සමානයි කියා ගන්න. ත්‍රිකෝණ අංග සමුනාට පස්සේ අනුරූප පාද සමානයිනේ පුතේ. මේ දෙන්න සමානයි කියා ගන්න පුළුවන් වෙනවා. හැබැයි අංග සම කරගන්න පුළුවන්ද කියලා බලමු. මෙයයි සමානයි කියලා කියන්න පුළුවන් අංග සම ත්‍රිකෝණ අනුරූප පාද. ඉතින් පුතේ දැන් හරිනේ. මෙයයි මේ සමානයි කියලා කියනවා. අපි කොහොමදත් දන්නවා සමාන්තර රාශියක් ඉන්න මෙයාට සමානයි. ඒ සමාන්තර රාශියක සම්මුඛ පාද සමානයිනේ. මෙයාට සමානයි අංග සම ත්‍රිකෝණ අනුරූප පාද. අංග සම කරගන්න පුළුවන්ද කියලා බලමු. මෙයාට සමානයි අංග සම ත්‍රිකෝණවල අනුරූප පාද. ආයි මෙයයි සමානයි මොකද්ද සමාන්තර රාශියක සම්මුඛ පාද සමානයි කියලා අපි දැන් ඉගෙන ගත්තා. එහෙනම් මෙයාට සමානයි අංග සම ත්‍රිකෝණ අනුරූප පාද. ආයි මෙයාට සමානයි මොකද්ද සමාන්තර රාශියක සම්මුඛ පාද. මෙයාට සමානයි මෙයාට සමානයි කියන්නේ මේ දෙන්න එකට කරවන්න සමානයි. ඕකනේ කියා ගන්න ඕනේ. එහෙනම් බලමු මේ ත්‍රිකෝණ දෙක අංග සම කරන්න පුළුවන්. මහා වැඩ නෑ. අපේ අරමුණ තමයි අර පොඩ ජ්‍යාමිතිය කරලා හුරු ගතිය આવොත් ඕක ලේසි. බලමු පුළුවන්. ඒගොල්ලෝ මේ මධ්‍ය ලක්ෂයේ කිව්වෙත් ඕක අංග සම කරන්න හිතාගෙන තමයි. මෙයාට සමානයි. දැක්ක ඊට පස්සේ ඔකට වෙනවා මෙන්න මේ කෝණේ මේ කෝණට සමානයි. ඇයි මම මේ කෝණේ සමානයි කියන්නේ හේතුව ප්‍රතිමුඛ කෝණ. අයියෝ එයාට සමානයි කියලා පේන්නේ නැද්ද? ප්‍රතිමුඛ කෝණ. ප්‍රතිමුඛ කෝණ වලින් එයාට වෙන විදිහට පුළුවන් මම ප්‍රතිමුඛ කෝණ දැක්ක හින්දා මම ඒක ගත්තා. මෙයාට සමානයි කියලා මට ප්‍රතිමුඛ කෝණ වලින්.
ආයි මෙයි මේ සමාන්තරයි පුතේ මේ ඊතල එකයි ඊතල එකනේ ඉස්සර දකුණක් හැදෙනවා මේ එහෙනම් මෙන්න මේ කෝණය මම පාඩ කරන්නේ මෙන්න මේක මේ ඉස්සර දකුණ පේනවනේ මේ රේඛාවනේ දික් කරලා තියෙනවනේ මේ සමාන්තරය ඊතල දෙකේ රේඛා දෙක මේ වෙන මේ කොහොමද ඉස්සර දාන්නේ මම ගන්න තියෙන්නේ මෙහෙම නේද මෙහෙම තොර මේ එනතන් අහන්නේ යාළුවෝ පොඩ්ඩක් හිමීට එහෙනම් දැන් ඔකට පේනවද මේකේ කෝණ දෙකයි පාදය ආයි මේකෙත් කෝණ දෙකයි පාදය මෙයා බලන් ඉන්නේ මේ පාඩ කරපු කෝණය දිහා මේකෙත් මෙයා බලන් ඉන්නේ පාඩ කරපු කෝණ අන්න අනුරූප පාදේ වෙනවනේ එහෙනම් මේ ත්‍රිකෝණ දෙක අංග සමයි කෝකෝපා එහෙනම් අපි ඉස්සෙල්ලාම මොකද්ද සලකන්නේ C D E ත්‍රිකෝණය හා B E Q ත්‍රිකෝණය සලකමු නම් මට පුළුවන් දත්ත ලියන්න. තා විදිහක් තියෙනවා මට මේ කෝණේ පෙරසින්ද මේක. මේ ආකෘතියෙන් කිව්වොත් CED. ජ්‍යාමිතිය කලබල නැතුව ලියන්න CED මෙයාට. BEQ. ඔය අද හරි ජ්‍යාමිතිය අහන් ඉන්න එහෙම අමාරු වෙන්නේ නැහැ. ප්‍රතිමුඛ කෝණ. ඔයගේ ගණන් ටිකක් හදනකොට ඔලෙල් විභාග ගන්නොත් කිසිම කරදරයක් නැතුව. හරි මං ගත්තේ ඉස්සර දකුණ මේක මෙන්න මේ සමාන්තරයිනේ පුතේ ඉස්සර දකුණ මෙහෙම ගත්තා ඒකාන්ත සමාන්තර රේඛා දෙකක් වුණොත් විතරයි ඉස්සර දැ තුන පණිවිඩ සමාන වෙන්නේ සමාන්තර රේඛා දෙකක් ඉඳලා මේක ඕනේ සමාන නැහැ ඉස්සර මේක ඕනේ අකුරුතරගේ CDE සමානයි මෙයාට කවුද EQB කවුද පුතේ ඒකාන්තර ඊට පස්සේ මෙයා මෙයාට සමානයි දත්තය CE සමානයි EB CE සමානයි EB දත්තය මධ්‍ය ලක්ෂය කියලා කිව්වේ ඒගොල්ලෝනේ හරි එම නිසා මම ලියනවා දැන් හරිද කෝණ දෙකයි පාදය මෙයා බලන් ඉන්නේ මොකක්ද ඉහානේ මොකද මෙයා බලන් ඉන්නේ මේ පාඩ කරපු මෙයා බලන් ඉන්නේ එහෙනම් එකම කෝණය දිහා බලන් ඉන්නවා අපි කියන අනුරූප පාදය එහෙනම් CDE ත්‍රිකෝණය අංග සමයි කවුද BEQ ත්‍රිකෝණය අවස්ථාව කෝකෝප ත්‍රිකෝණ දෙක අංග සම වුණාට පස්සේ පුතේ අනුරූප පාද සමයි එහෙනම් අපිට අවශ්‍ය වෙන්නේ මේ දෙන්නනේ එහෙනම් මෙයාට ඉස්සරහින් ඉන්න කවුද DE නේද DE මේ ඡාප දෙක ඉස්සරහින් ඉන්න CD සමාන මේක ඡාප දෙක ඉස්සරහින් ඉන්න BQ හේතුව අංග සම ත්‍රිකෝණ අනුරූප පාද අංග සම ත්‍රිකෝණ වල අනුරූප පාද විභාගයේ ලකුණු 10ක ගණන් මේ අනුරූප පාද ඊට පස්සේ අපි කියනවා මෙයා මෙයාට සමානයි කියලා ඊට පස්සේ මොකද්ද CD සමානයි කාටද AB හේතුව මොකද්ද ඒකට CD AB ට සමාන වෙන්න හේතුව මොකද්ද සමාන්තර ආශ්‍රයක සම්මුඛ පාද ABCD සමාන්තර ආශ්‍රයක සම්මුඛ පාද සම්මුඛ පාද සමාන්තර ආශ්‍රයක සම්මුඛ පාද සමානයි කියන මේ දැන් කිව්වද දැන් ඔකට පාදකදී 9 දී මෙයත් සමානයි CD මෙයත් සමානයි CD ඊට මේ CD පොදුයි මෙයත් CD ට මෙයත් එකම රාශියක සමාන රාශියක් කෙනෙකුට මොකද වෙන්නේ සමානයි ප්‍රත්‍යක්ෂ පහ මතකද එම නිසා කෙලින්ම කියනවා කවුද AB සමානයි කවුද අපිට අප කරන්න තියෙන කෙනෙක් AB සමානයි කාටද පුතේ BQ හරි ඒක ලියන්න ඕනේ නැත්නම් ප්‍රත්‍යක්ෂ සුරින් කියලිවත් කමන්නේ නැත්නම් එහෙම ඕනේ ප්‍රත්‍යක්ෂ සුරින් කිව්වත් හරි නැත්නම් ඒක ඕනේ එකම රාශියට සමාන රාශිය කියන එකට සමාන නිසා කිව්වත් ඇති නැත්නම් ප්‍රත්‍යක්ෂ සුරින් කිව්වත් හරි එහෙම ලිව්වේ නැතත් කමන්නේ තේරුණාද ඔප්පු කරපු හැටි අපේ අරමුණ ඒගොල්ලෝ ඔප්පු කරන්න කියන්නේ මෙයයි මෙයාට සමාන මේ දෙන්න සමානයි කියන්නේ මට විදියක් පේන්නේ නැහැ ඒතර අපි දන්නවා මෙයා මෙයාට සමාන සමාන්තර රාශිය සම්මුඛ පාද ඊට මට පේනවා මේ ත්‍රිකෝණ දෙකෙන් මෙයයි මෙයයි සමානයි කරන්න පුළුවන් නම් ත්‍රිකෝණ දෙක අංග සම කරොත් එහෙම මෙයා මෙයාට සමානයි මෙයා මෙයාට සමානයි හින්දා මේ දෙක සමාන. අන්න ඒ අරමුණ ඇත්තේ කිය. මෙයා මෙයාට සමාන එක අපි කොහොමද දන්නවා සමාන්තර රාශියේ සම්මුඛ පාද. ඊට පස්සේ මොලේ පාවිච්චි කරන්නේ මෙයා. මෙයයි මෙයයි සමානයි කියා ගන්න පුළුවන් වෙයි මේ ත්‍රිකෝණ දෙක අංග සම. ඒ අරමුණ ඔස්සේ තමයි හදා ගන්න. ඉතින් ජ්‍යාමිති පොඩ්ඩක් ලියන්න වෙනවා. ඉතින් ඒක ඉතින් කවුරු කරන්නේ මම නෙමෙයි කවුරු ගුරුවරයෙකු ගන්නවත් ඒ වැඩේ කරන්නේ. කරලා ඔයගොල්ලෝ දෙවෙනි ගාන උත්සාහයක් ගමු
ආය පාරක් කියන්න ඕන නම් කියන්න ඈ. නිකන් බලන්න කොනේ කවුද ගන්න මේ ගන්න. මේකට හැඩයට සමාන ගැතිය තියෙන්නේ මේක. මොකද මම මේ ගන්න හේතුව තමයි මේ පාදේ සමාන වෙනවනේ පුතේ. ඇයි මේකයි ගන්න හේතුව? මෙයාට මෙයා සමාන වෙනවනේ. මේ ගත්තොත් ඔය වැඩේ වෙන්නේ නැහැ. මේ පාදේ අඩංගු ත්‍රිකෝණයක් තමයි. ආයි මේ පාදේ අඩංගු ත්‍රිකෝණයක් තමයි මේක. හරි. ඒ වුණාට පුතේ මෙයි මේ සමාන නෑනේ. මෙයි මේ ගත්තාම තියෙන වාසිය මොකක්ද? සමාන්තර රාශියේ සම්මුඛ පාද සමාන. ඒ කියන්නේ මේ දිගට සමාන. මොලේ පාවිච්චි කරන්න ඕනේ කියන්නේ ඒකනේ. එක්ක මේකයි ගන්න ඕනේ. එතකොට මෙයා අඩංගු පාදේ මේ ත්‍රිකෝණේ මේ පාදේ එනවා මේ ත්‍රිකෝණේ මේ පාදේ එනවනේ. එතකොට මේ පාද දෙක එනවා. මේ ත්‍රිකෝණ දෙක ගත්තාම තියෙන වාසිය සමාන්තර රාශියේ සම්මුඛ පාද සමාන මේකයි දෙක. එක්ක මේ දෙන්න අරගෙන අංග සම කරන්නේ එක්ක මේ දෙන්නේ. මෙයි මේ ගන්න යන්න එපා මෙයි මේ ගන්න එපා. අර ඒව ගණන් හැදුවා මේ පරිණතකම ඔයගොල්ලෝ එනවා. ඇයි මම මේ දෙන්න ගන්නෙ? එතන සමාන්තර රාශියේ සම්මුඛ පාද දිගින් සමාන. එක්ක ගන්නවනේ මේ දෙන්න. අපේ අරමුණ මොකක්ද වෙනවනේ? මේ පාද දෙකනේ සමානයි කියන්නේ. ඒ දෙන්න අඩංගු ත්‍රිකෝණ දෙකක් හොයාගන්න. එතන මෙයා අඩංගු ත්‍රිකෝණයක් එකක් මේක. අනිත් එක මේක. මම මේක ගත්තොත් මේ පාදේ අඩංගු ත්‍රිකෝණේ මේක ගත්තොත් ආයි මේ පාදේ අඩංගු කරගෙන මේක ගන්න එපා. එතන මේකයි මේකක් ගත්තා මේ සමාන නැහැ. මේකයි ගත්තොත් මෙයාත් එක්ක ගන්න. මෙයා ගත්තොත් මෙයා ගන්න. ඇයි එහෙම ගන්න කියලා ඔකට දැන් තේරුණාද දන්නේ නැහැ. බලන්න එහෙම හිතන විදිය සාධන. ඒ සාධනය කරද්දී පුතේ දැන් අපේ අරමුණ අපි බලමු. අනිත් දෙක අරගෙන පුළුවන්. අරමුණ මේ දෙන්න සමානයි කියන එක නැත්නම් රඳවන්න. බලන්න ඔකට පේනවා මෙන්න මේ දිගට මේ දිග සමානයි. ඇයි? සමාන්තර රාශියක සම්මුඛ පාද. ආයි මෙයා 90යි මෙයාත් 90යි නේ. ඒක පුතේ ලම්බකයක් අඳලුනේ සීට. ඒක දත්තේ තමයි. දත්ත දෙකයි. ඊට පස්සේ පුතේ ඔකට පේනවා ඇති මේ රේඛා දෙක සමාන්තරයිනේ. ඉසඩ් අකුරක් ඇදිනවා. මෙන්න මේ මම පාඩ කරන මෙන්න මේ කෝණය. එළුණම් කියන්නේ ඉසඩ් අකුර මෙන්න මේ කෝණයට සමානයි. හරිද? පාඩේ කෝණ දෙකයි පාදය. ආයි කෝණ දෙකයි පාදය. මෙයා බලන් ඉන්නේ 90 දිහා මෙයා බලන් ඉන්නේ අන්න 90 පාදය. එහෙනම් ත්‍රිකෝණ දෙක අංග සමාන. එහෙනම් මේ ත්‍රිකෝණ දෙක B L C ත්‍රිකෝණය හා මෙ කවුද A D M ත්‍රිකෝණ සලකමු. දැන් නිදහසේ ලියන්නේ මේකේ තොරතුරු. BC සමානයි කාටද A. හේතුව පුතේ මෙයාට සමාන වෙන්න හේතුව කෝ එහෙනම් කල්පනා නැහැ එහෙම කියන්නේ. සමාන්තර රාශියක සම්මුඛ පාද සමාන සමාන්තර රාශියේ සම්මුඛ පාද කෝ අනිත් අය සමාන්තර රාශියේ සම්මුඛ පාද හේතුවක් තියෙන්න බෑ සමානයි කියන්නේ. ආයි කියනවා මෙයයි 90යි එකනක් දාත්තේ BLC BLC කෝණේ සමානයි කවුද DMA නැත්නම් AMD සමාන අංශක 90යි දත්තේ ලම්බකයක් අඳ කියලා කිව්වේ අපි නෙමෙයි ඒගොල්ලෝනේ දත්තේ. ඊට පස්සේ මම ලියනවා මෙන්න මේ ඉසඩ් අකුර පේනවාද නේ ඊතල දෙකේ රේඛා දෙක තීර්‍ර රේඛා ඉසඩ් අකුර මෙයා කවුද BCL BCL කෝණය සමානයි මෙයා කවුද DAM නැත්නම් DAM පොතේ හේතුව ඒකාන්තර කෝණය. හේතුවක් තියෙනවා ලියන්න. දැන් ඔකට පේනවා කෝණ දෙකයි පාදයයි ආයි කෝණ දෙකයි පාදයයි. මෙයා බලන් ඉන්නේ 90 දිහා මෙයා එහෙනම් මේ පාදෙට කියන්නේ අනුරූප පාද. එහෙනම් එම නිසා ලියනවා කවුද BLC ත්‍රිකෝණය අංග සමයි කවුද ADM ත්‍රිකෝණය. ඒ අවස්ථාව ත්‍රිකෝණ දෙක අංග සම වුණාම අනුරූප පාද සමාන අනුරූප කෝණ සමානයි. එහෙනම් මේ පාඩ කරලා ඉන්න එක්කෙනා ඉස්සරහා ඉන්න BL සමාන වෙනවා මේ පාඩ කරලා ඉස්සරහා ඉන්න D. හේතුව අංග සම ත්‍රිකෝණවල අනුරූප පාද අනුරූප අංග කියලා කියනවා මේකේ පාද හින්දා අනුරූප පාද. හරිද තේරුණාද? ලොකු දෙයක් නෑ නේද? තෝරා බේරා ගැනීමේ හැකියාව මේ දෙන්න සමානයි කියන්නේ මේ දෙන්න අරක ත්‍රිකෝණ දෙක. ඒක ගද්දි මෙයයි ගත්තේ නැත්තේ ඇයි? මෙයාට මෙයා ගත්තේ නැත්තේ ඇයි?
මෙයාට මෙයා ගත්තේ නැත්නම් මේ පාදේ මේ පාදේ. එයි මම මෙයයි මේ ගත්තා. ඒතර මේ පාදේ. එක ගන්නකොට මේ දෙන්න. එතකොට මේ පාදේ. ඒක පොඩ්ඩක් මොලේ පාවිච්චි කරන එක වැඩ කරනකොට ජ්‍යාමිති ඉන්නකොට ඒ ඔළුවට ඔය ඔළුවට යනවා. තා කොහෙන් හරි ගානක් හදමු නේද? මොකක්ද? 4 3 මොකද 3යිද 4යිද 5යිද මොකද කරන්නේ? 3 4 5න් එකක් කියන්නේ. එන්නේ දුක උඩ එක. දැන් එකක් කරලා ඉවර කරමු ඉතින්. දැන් නැත්තම් ඇද්ද? සමාන්තර රාශි දෙක පටන් ගන්නද? දැන් නැත්තම් ආගානක් හදන්නද? ඒ 4 වෙනි ගාන හදමු. 4 ගාන කියන්නේ. මේක තේරෙනවා මදි නම් කියන්න. ජ්‍යාමිතිය පුතේ මං කරගෙන ගිහිල්ලා වැඩක් නැහැ කියලා ඔකට තේරෙන්නේ නැතිනේ. ජ්‍යාමිතිය මං කරොත් එහෙම ජ්‍යාමිතිය එකපාරට පුළුවන් වෙන්නේ නැහැ පුතේ. ජ්‍යාමිතිය පොඩ්ඩක් කැපකිරීම ටුක්ටක් කරලා මුලදී ටිකක් අමාරුවෙන් කරගෙන ගියාම හරියනවා. හැබැයි ඉතින් පුළුවන් වුණොත් හරි අසම්පාඩමක් වෙනවා. ඒ කියන්නේ වැඩ කරනකොට පෙනීම එනවා. ඒතකොට පෙනීම ආපු ගමන් අනිත් ළමයිට වඩා ඉක්මනට පේනවා. ඊට පස්සේ තියෙන වාසිය තමයි මේ හරි පාසෙන් කරගන්න පුළුවන්කමයි. මොකද අනිත් අය හදන්නේ නැතිකොට Tamanට හරි පහසෙන් කිරීමේ හැකියාව වෙනවා. මේ දිග සමානයි කියලා ඒගොල්ලෝ කියනවා. CQRS. මොකද මෙච්චර කාලයකට ඕලෙවල් විභාගේ අමාරු කරන්නේ නැති එකම ගණන් ටික තමයි ජ්‍යාමිති. ඇයි හේතුව ලංකාවේ බහුතරේ ජ්‍යාමිති ප්‍රශ්නෙට උත්තර ලියන්නේ නැහැ. ඒකද මෙච්චර කාලයකට අමාරු කරන්නේ නැති එකම ගණන් තුන තමයි ජ්‍යාමිති. කොච්චර ලේසි කළා දැම්මත් ළමයි සමහර අය බලන්නේ සමාන්තර රාශියක් කියලා කියනවා PQRS. එතකොට ගන්න මෙයා සමානයි මෙයා සමානයි ඒවත් ඔලි තියාගන්න. ඊට පස්සේ ඒගොල්ලෝ කියනවා මෙන්න මේකේ px සමානයි xy සමානයි yr කියන එක දත්තයක් පෙන්නලා තියෙනවා. සාධනය කළ යුත්තේ දෙක විතරක් ලියන්න. සාධනය කළ අපි හිතන විදිය බලමු. 1 සාධනය කරන්න කියන්නේ qx qx සමානයි sy. මේ දිගයි සමානයි කියන්නේ එක. 2 මොකද්ද කියන්නේ? ආයි ඒ පාද දෙකම මේ ඇලයින් කැල් දෙකෙන් සමාන්තරයි කියන්නේ. භාව ඉස්සලාම අපි සාධනයට යන් සාධනයේදී අපේ ඔළුවේ වැඩ කරන්න ඕනේ පුතේ මොකද්ද? මේ පාද දෙකනේ qx. මෙයා අඩංගු ත්‍රිකෝණයක් හොයාගන්න. ඒකත් අර ඉස්සෙල්ලා වගේම තමයි. එයා අඩංගු ත්‍රිකෝණ දෙකක් තියෙනවා. එකක් මේ අඩංගු මේක අනිත් එක මේ. මම මේක ගත්තා කියලා ඉතින්. ආය අනිත් කෙනා xy මෙයා අඩංගු ත්‍රිකෝණයට මේක ගන්න එපා. මෙයාට මේක ගන්න එපා. අයි. එතන මේ සම්බන්ධ නැහැ. මෙයා. ඉස්සෙල්ලා විදිහට මම යන්න පුළුවන් වගේ කියන හිතනෝනේ. එතකොට දැන් බලන්න මේක කරන්න පුළුවන් මොකක්ද? අපි දන්න දේ මොකක්ද? සමාන්තර රාශියක සම්මුඛ බව සමාන. මේ දිගට සමාන. මෙයාට සමානයි දත් එක නේ. ඒගොල්ලෝ කියනවා මේ දිග සමානයි කියලා. මෙයා. ඒක හරි. ඊට පස්සේ මේ සමාන්තර රේඛා දෙක තියෙනවනේ. ඉස්සර අකුර පේනවා ඇතිනේ. මෙන්න මේ කෝණය. මම මේ පාඩ කරන කෝණය බලන්න. මෙන්න මේ කෝණය සමාන. ඒකාන්තර කෝණය. ඉස්සර අකුර නේ. හැබැයි මේක කෝකෝපා නෙමෙයි පුතේ. මේ පාද සමානයි දත්තේ. මෙයාට සමාන සමාන්තර රාශිය සම්මුඛ පාදේ. මෙයාට සමාන ඒකාන්තර කෝණය. පාද දෙකයි මේ පාද දෙක ඇතුලේ ඉන්න කෝණය අන්තර්ගත කෝණය නේද? ආයේ පාද දෙකයි මේ පාද දෙක ඇතුලේ ඉන්න කෝණය අන්තර්ගත කෝණය. එහෙනම් කෝකෝපා නෙවෙයි පාකෝපා. පාකෝපා වෙන්නේ මේ පාද දෙකේ ඇතුලේ ඉන්න ඕනේ. හරිද? මේ පාද දෙක ඇතුලේනේ අන්තර්ගත කෝණය. මේකෙත් මේ පාද දෙක ඇතුලේ අංග සමාන. ත්‍රිකෝණ දෙක අංග සමුණාට පස්සේ මේ චාපට ඉස්සරහා තියෙන මේ පාදේ මේ කෝණ ඉස්සරහා මේ පාඩ කරන කියලා මේ පාදේ අන්නේ පළවෙනි එක ඔප්පු වෙනව නිකම්. එහෙනම් අපිට ගන්න තියෙන්නේ මොකද්ද? මෙයා 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 මෙයා
PQX ත්‍රිකෝණ හා මෙයා කවුද XRY ත්‍රිකෝණ සලකනවා. ඉස්සලාම විස්තරේදී මෙයා මේ දිග PX සමානයි YR දත්තය. ඒක දත්තය. ආයි මෙයා PQ සමානයි SR සමාන්තර ආශ්‍රයේ සම්මුඛ පාද. සමාන්තර ආශ්‍රයේ සම්මුඛ පාද. කාටද ගැටලුණා කියන්න. ආයිනේ මේ දෙක අතර සමාන්තරයි ඉස්සර දකුණක් හදනවා. මේ කෝණය QPX හරිද සමානයි. කම්මැලියට පජාටි කම්මැලිවත් කරන්න. SRY ඒකට හේතුව ඒකාන්ත. දැන් දැක්කද? පාද දෙකයි ඒ පාද දෙක ඇතුලේ ඉන්න කෝණ. ආයි පාද දෙකයි ඒ පාද දෙක ඇතුලේ ඉන්න අන්තර්ගත කෝණ. එම නිසා මොකද වෙන්නේ පුතේ PQX ත්‍රිකෝණයේ අංග සමයි SRY. මේ වැඩි හරියක් ත්‍රිකෝණ දැක්කොත් පුතේ කරන්න තියෙන අංග සම කිරීම නේ. පාපෝප. ත්‍රිකෝණ දෙක අංග සම වුණාට පස්සේ අංග උපපාද සමයි. එහෙනම් අපිට අවශ්‍ය වෙන පාදේ මොකද මේ චාප දෙක ඉස්සරහා ඉන්න PX නේ QX නේ. QX සමානව කාටද පුතේ? XY. ඒකට හේතුව අංග සම ත්‍රිකෝණවල අනුරූප පාද. ඔන්න එක ඔප්පු කරලා ලියා ගන්න දෙක බලමු. පුළුවන් වෙයි. බලමු මොකද කියන්නේ. ත්‍රිකෝණ දෙක අංග සම කරගත්තා ත්‍රිකෝණ දෙක තෝරගත්ත ඉතින් බලන්න. දැන් අපි ඔප්පු කරගත්තා මේ දෙක සමානයි කියලා. ත්‍රිකෝණ දෙක අංග සම වුණානේ. අංග සම ත්‍රිකෝණ රූපා. දැන් අපිට ඔප්පු කරන්න කියන දේ බලමු. මේක හරිද ඔයගොල්ලෝ? මෙතන හරිද? මයික් හරිද? හරි සර්. පුතේ ඊට පස්සේ අපිට කියන්නේ මේ රේඛා දෙක සමාන්තරයි කියන්නේ නේද? සමාන්තරයි කියන්ද මෙහෙම දෙයක් කියන්නද මම තේරෙනවද කියලා බලන්න. ඕකට පේනවාද ත්‍රිකෝණ දෙක අංග සම වුණාට පස්සේ මේ ඉරි කෑලි දෙකට ඉස්සරහා ඉන්න මෙන්න මේ කෝණය. මම කතරයක් දාන්නේ. මෙන්න මේ කෝණය මේ කෝණයට සමානයි නේද? ත්‍රිකෝණ දෙක අංග සමයිනේ. මේ ඉරි කෑලි දෙකට ඉස්සරහා ඉන්න මේ කෝණය මේ කෝණයට සමානයි නේද? පස්සේ තේරුණාද? ඒකට හේතුව අංග සම ත්‍රිකෝණ අනුරූප කෝණ නේද? ඔව් සර්. එහෙනම් මම මෙතන දාන්න නිකන් A කියලා අකුරක් පොඩ්ඩක් නිකන් A. එතන මෙයා A වුණොත් මෙයාත් A නේද වෙන්නේ? හරි. මම පොඩ්ඩක් එහෙනම් ලියන්නම් මේක. මම යන්නේ මොකටද දන්නවද? මම කියන්නේ යන්නේ ඒකයි. මම යන්නේ මම දැක්ක මේ කෝණ දෙක සමානයි කියන්න පුළුවන්. එතන මෙයා අංශක 80 නම් මෙයා කීයද කියන්නේ? මෙයා 80යි මෙයා කීයද? 100යි. 100යි සර රේඛාවන්නේ. මෙයා 80 නම් මෙයා 100. ආයි මෙයා 80යිනේ. මෙයා කීයද? 100යි. 100යි. එතකොට මේ කෝණ දෙක සමානයි නේද? ඔව්. නමුත් මේවා මොන හැඩයකින් ඉන්න කෝණද? ඒකාන්ත මේ ඉසඩ හැඩයකින් ඉන්න ඒකාන්තර කෝණ දෙක නේද මේ සමානලා තියෙන්නේ? ඔව් සර්. ඒකාන්තර කෝණ දෙක සමානයි නම් මේ රේඛා දෙක ගැන මොකද්ද කියන්න පුළුවන්? අර ප්‍රමේය අනිත් පැත්ත. සමාන්තර. සර රේඛා දෙකක් ඊරර රේඛා දෙතුනම ඒකාන්තර කෝණ සමානයි නම් හෝ අනුරූප කෝණ සමානයි නම් හෝ මිත්‍ර කෝණ දෙක එකතු 180යි නම් හෝ ඔය තුනේ මොකක් හරි එකක් ඉෂ්ට වෙනවා නම් මේ රේඛා දෙක ඉගෙනගෙන මොකද වෙන්නේ? සමාන. අන්න ඒ කතාව කියමුනේ.
ලේසි වගේ නේද එහෙම කියන එක. ඔය කරපුවා ඒකද කරේ වෙන එකක්ද මට පේන්නේ නම් ඒක. ඒක දැන් කළේ කරා කියපුවාට ඒකද කරේ වෙන විදියක්ද වෙන විදියක් තියෙනවා ඉතින් ඒකෙන් මේකෙන් යන්න එහෙම ලේසිවත්. ඒක කළේ සර්. ඒකද කරේ. මටත් ඒක ලියපා පේන්නේ. PXQ මම ඒකට අකුරක් ගත්තා. PXQ සමානයි මෙයා SYR සමාන මම ඒ කියලා ගත්තා. ඒකට හේතුව අංග සම ත්‍රිකෝණවල අනුරූප කෝණ. අනුරූප කෝණ. එතන මම මේකට ඒ කියලා අකුරක් දාගත්තා. ඊට පස්සේ මම හොයනවා මෙන්න මෙයා. කවුද යා? QXY සමානයි කවුද QXY කෝණය වෙන්නේ? එතකොට 180 අඩු කිරීමේ. ඇයි මේක එන්නේ? අර මෙයා 180 අඩු කිරීමේ. ඒ වගේම මෙයා කවුද එහෙනම්? SYX. ඒ කියන්නේ මේ කෝණය වෙන්නේ ඒත් ඒක. මෙයා එහෙනම් මෙයා වෙන්නේ 180 අඩු කිරීමේ. එම නිසා අපිට කියන්න පුළුවන් QXY සමාන වෙනවා. මම ඒ කියලා අකුරක් දැම්ම මට පහසුවට. ඒ වගේ වෙලාවදී අකුරක් දාගන්න නැත්නම් කරදරයි. ඒ අකුර මේ රූප සටහනේ පෙන්නන මෙතන ලිව්වහම එතකොට දන්නයි දන්නවා ඒක. එතකොට අපි කියනවා මේ දෙන්න සමාන. ඊළඟට ඒ කියනවා නමුත් මේවා ඒකාන්තර කෝණ වේ. පස්සේ තේරෙනවද කියපු දේ? මේ කෝණ සාමාන්‍ය අංග සමති කෝණ අනුරූප කෝණ. එයාට මෙයා ඒ කියලා ගත්තොත් මෙයා 180 රිනේ. මෙයා එනම් මෙයාත් 180 රිනේ. ඒ කියන්නේ මේ දෙන්න සමානයි. නමුත් මේවා මොන කෝණද? නමුත් මේවා ඒකාන්තර කෝණ. එබැවින් මොකද වෙන්නේ? එහෙම වුණාම එබැවින් මොකද වෙන්නේ පුතේ? QX නේ. QX සමාන්තරයි. QX සමාන්තරයි කාටද? තේරුණාද? තේරුණා සර්. ඒ වෙලාවට පුතේ එහෙම යන එක ලේසි වගේ. මේ ත්‍රිකෝණ දෙක අංග සම කරගත්තානේ. මෙයයි මේ සමාන. මෙතන ඒ දැම්මොත් මෙයත් ඒ. එතන මෙයා 180 රිනේ. මෙයත් 180. නමුත් මේවා ඉසඩ් හැඩේ ඒකාන්තර කෝණ දෙක සමානයි. ඒකාන්තර හැඩේ ඉන්න කෝණ දෙක සමානයි. කියන්නේ මේ රේඛා දෙක සමානයි. අන්න එහෙමයි කරන්න ඕනේ. ඒක ලේසි මට පේන්නේ වෙන විදි කරපු අය ඉන්නවද? මට ඒ විදිහට පෙවුනේ ඉතින් මම ඒ විදිහට කරා ඈ. සමාන්තර රාශි දෙක කොටසට යන්න නැතුව ඉන්නම් අද එහෙනම් මේ අපේ ළමයි ටික පොඩ්ඩක් ගෙදෙද්දි එතකොට 1 2 4 නේ කරේ. ඔය 3 වෙනි ගාන 5 වෙනි ගාන 6 වෙනි ගාන පොඩ්ඩක් කරන්න ඕවා. එතකොට ඔකට ඔය පුළුවන් නම් අද හෙටම කරා. එතකොට තමයි පෙනීම හොඳ